ඒකෙම පහළ. රචනාමය ප්‍රශ්නයක් ව්‍යුහගත කළ හැකි ආකාර දෙකක් උදාහරණ සහිතව පහදා. රචනා ප්‍රශ්නයක් ව්‍යුහගත කරන්න පුළුවන් ආකාර දෙකක්. රචනාමය ප්‍රශ්නයක් ව්‍යුහගත කළ හැකි ආකාර දෙකක්. අපි ආකාර 6ක් ඉගෙනගෙන තියෙනවා. මේ කොයි අවුරුද්දේද? කෞසින් මිස් 2016 පේපර් එක 2016 දෙවෙනි කොටසේ 4 වෙනි එක. පේපර් බුක් එක තියෙන විට අසු පිටුවේම අනිත් පැත්තේ. thank you. හරි. ප්‍රශ්නේ කොටස් කිරීම. ව්‍යුහගත කරන්න පුළුවන් ආකාරය තමයි ප්‍රශ්නේ කොටස් කරන එක. අනිත් එක තමයි පිළිතුර සඳහා රාමුවක් ඉදිරිපත් කිරීම. ප්‍රශ්නේ කොටස් කිරීමට උදාහරණයක් ලියන්න පුළුවන්. මේ කොවිඩ් වසංගතය ලෝකයේ ව්‍යාප්ත වීමට බලපාන ප්‍රධාන හේතු තුනක් නම් කරන්න. ඊට පස්සේ දෙවෙනි කොටසට දාන්න පුළුවන් ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වසංගතය වළක්වා ගැනීමට යොදා ගන්නා ක්‍රියාමාර්ග 5ක් ලියන්න. පාලනය කිරීමට යොදා ගන්නා ක්‍රියාමාර්ග 5. තුන්වෙනි කොටසට ලියන්න පුළුවන් කොවිඩ් වසංගතය නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සිදු වූ හානි වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග 3ක් පැහැදිලි කරන්න. ඔය විදිහට ප්‍රශ්නේ කොටස් 3කට හරි 4කට හරි කඩලා දෙන්න පුළුවන්. ප්‍රශ්නේ කොටස් කීපයකින් යුක්ත වෙන එක. උදාහරණයක්. නිකන් ඒවා උදාහරණ ගැලපෙන්නේ නැතුව ඇති. ඒකට ගැලපෙන උදාහරණයක් හදාගන්න. ඊට පස්සේ මේ පිළිතුර සඳහා රාමුවක් ඉදිරිපත් කරනවා. අර ඒකට සර් කොවිඩ් වසංගතය කියනවා. සම්බන්ධව කොවිඩ් වසංගතය සම්බන්ධව පහත ශීර්ෂාර්ථයේ කරුණු ගොනු කර දක්වන්න. වසංගතයේ ව්‍යාප්ත වීම, වසංගතයේ පාලනය සහ වත්මන් තත්ත්වය. ඔන්න කඩලා දීලා තියෙනවා. ඒ තුනේ විතරයි ලියන්න ඕන. මොකද්ද ටීචර් කියන්නේ? නෑ ඒක හරි සර් මේ පොතකක් තියෙනවා ඒ වගේ මේකට උදාහරණයක්. අර ප්‍රශ්නය මගින් පිළිතුරට රාමුවක් සැපයීම. ඒකට තියෙනවා 1924 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මගින් සිදු කරන ලද වෙනස්කම් පහත් සඳහන් ශීර්ෂ යටතේ කෙටියෙන් විමසන්න. 1. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය. 2. මුදල්කාරක සභාව. 3. ආණ්ඩුකාරවරයාගේ අවධාරිත බලතල. එහෙම කියලා උදාහරණයක්. මොකක් හරි ඒවායේ කරුණු තුනක්. හැම කොටසකම සමාන ලකුණු දෙන්න. එතකොට ඉවරයි. එහෙම නැත්නම් ප්‍රශ්නේ කිසියම් ප්‍රකාශාත්මක කියමනක් මත පදනම් කරලා හදන්න. අපි අර කතා කරේ සැලෙහිණි සංදේශයේ සාර්ථකත්වය කෙරෙහි රචකයාගේ සියුම් බස හැසිරීම මේ පාදක වී ඇති බව උදාහරණ කීපයක් මගින් පහදා දෙන්න. සරල බස හැසිරීම. සැලෙහිණියට තේරෙන විදිහට බස හසුරවලා තියෙනවා. මෙන්න මෙහෙම කියලා තියෙනවා. නැත්නම් ශබ්දාර්ථය, ධ්වනිතාර්ථය මේ තුලින් අර මොකද්ද මේ කුකුළු හැවිල්ල තුලින් ඉදිරිපත් වන ආකාරය පිළිබඳව උදාහරණ දෙකක් ඇතුළෙන් පහදන්න. අර දුද්ද නොද්ද බින්ද දල්ද තෙද කඳ සැලෙහිණි සංදේශෙත් ඕක තියෙනවා. අර ක්‍රීන් ක්‍රීන් කියලා මට ඒක මතක නෑ. ඔය කොන්තකන්තොටද කොහෙද? ඔය විදිහට ලියන්න මොකක් හරි කාගේ හරි ප්‍රකාශයක් මත පදනම් කරලා. එහෙම නැත්නම් රූප සටහනක් වගුවක් පින්තූරයක් මත පදනම් වෙමින් ඒ කියන්නේ chart එකක් ගහන්න එපා. ඒක අසුරෙන් ප්‍රශ්න අහන්න ඕන.
එහෙම නැත්නම් පිළිතුරේ තිබිය යුතු දිග පිළිබඳව ඉඟි ලබා දෙන්න පුළුවන්. රචනයේ සඳහා තිබිය යුතු වචන ප්‍රමාණය දෙන්න පුළුවන්. වචන 1500යි. එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු දෙනවා නම් ඒකට ටික් රූල් කීපයක් දීලා ඉඩ දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට භාවිතය යනු කුමක්ද? අවබෝධය යනු කුමක්ද? දැනුම යනු කුමක්ද? ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්නය මගින් පිළිතුරේ අවධානය යොමු කළ යුතු නොකළ යුතු අංග අවධාරණය කරලා කියන්න පුළුවන්. යහපත් හා යහපත් ලක්ෂණ වලට පමණක් අවධානය යොමු කරමින් කොවිඩ් වසංගතය පිළිබඳව විමසන්න කියලා දෙන්න එපා කියලා තියෙනවානේ. වසංගතය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් රචනයක් ලියන්න. යහපත් හා අයහපත් කොවිඩ් හින්දා ඔන්න මිනිස්සු එක තැන හිටියා සිදුලා පරිසරය ඕසෝන් වෙන හානි වෙලා තිබුණා ඒවා වැහුණා ගස් මල් පිපුණා කාබන් ඩයොක්සයිඩ් ඡාන්දනය දුණා යහපත් අයහපත් මිනිස්සු මැරුණා මිනිස්සුන්ගේ අධ්‍යාපනය මේවා වුණා රටවල් වල ආර්ථිකය මේවා වුණා ඩොලර් මට්ටම් 15 අන්න අයහපත් ඒකේ දීලා තියෙනවා සීමාවක් අවධානය යොමු කළ යුතු නොකළ යුතු අංග දීලා තියෙනවා මම අවධානය යොමු කරන්න ඕන ඒවා විතරයි කිව්වේ මෙතන අවධානය යොමු නොකළ යුතු අංගක් තියෙනවා යහපත් සහ අයහපත් ලක්ෂණ වලට අවධානය යොමු කරමින් මොනවා හරි තව දෙකක් මේකේ තියෙනවා යහපත් හා අයහපත් ලක්ෂණ පමණක් යොමු කරමින් නම්‍ය හා අනම්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙන වෙනම හඳුන්වන්න. ඒ විදිහට උදාහරණ අරන් යන්න පුළුවන්. ඔය ටික තමයි රචනා ප්‍රශ්නයක් ව්‍යුහගත කළ හැකි ආකාර දෙකක් උදාහරණ ඇතුළෙන් පැහැදුවාම එන්නේ. ඊට පස්සේ තව ලකුණු 6ක් තියෙනවා. කෙටි ප්‍රශ්න තැනීමේදී සැලකිය යුතු කරුණු 4ක් උදාහරණ ඇතුළෙන් දක්වන්න. කෙටි ප්‍රශ්න තැනීමේදී සලකා බලන සාධක. මෙතන කෙටි ප්‍රශ්න කියලා කිව්වහම කෙටි ලිඛිත කියන එක නේද සර්? උදාහරණයක් ගන්නකො. සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කළේ කවදාද? කෙනෙකුට ලියන්න පුළුවන් මේක ඇසල පොයේ කියලා. තව කෙනෙකුට ලියන්න පුළුවන් ශ්‍රී බුද්ධ වර්ෂ ගණන් හදලා මෙදායි කියලා. තව කෙනෙකුට ලියන්න පුළුවන් හරියටම දිනේ. එහෙම නැත්නම් තව කෙනෙකුට ලියන්න පුළුවන් ඉපදිලා මෙච්චර කාලයකට පස්සේ කියලා. නිශ්චිත පිළිතුරක් දෙන්න බෑනේ. එහෙම විය නොහැක. දෙවැනි එක තමයි වාස්තවික පිළිතුරු ලකුණු කළ හැකි ප්‍රශ්නයක් දැයි විමසා බලන්න ඕන. මාකින් ස්කීම් එකේ තියෙන එකක්. නමුත් උත්තරය බොහෝම තියෙන ඒවා වෙන්න ඕන. ප්‍රථමයෙන් සඳ මත පා තැබුවේ කවුද? නීල් ආම්ස්ටෝන් වෙන්නත් පුළුවන්, ක්‍රිස්තු බත්තිකයා වෙන්නත් පුළුවන්, ඇමරිකානුවෙක් වෙන්නත් පුළුවන්, මානවයෙක් වෙන්නත් පුළුවන්. ඒකින්ද එහෙම වෙන්න බෑ. කෙටි ලිඛිතවල. අනිත් එක තමයි මයින්ඩ් අපේක්ෂිත නිශ්චිත සංකල්ප. එහෙම නැත්නම් විෂය කර්ම ප්‍රශ්නය තුලින් නිවැරදිව ඉදිරිපත් කරන්න ඕන. පෙළ ගැස්වීම තියෙන්න ඕන. මයින්ඩ් අපේක්ෂිත සංකල්ප නිවැරදිව පෙළ ගැස්සලා තියෙන්න ඕන. උදාහරණයක් බලන්න කියන්නේ. ඔය ගේන ලොකු පුතා. උඩුකුරු තෙරපුම යනු කුමක්ද? ඒකේ කෙලින්ම උඩුකුරු තෙරපුම මොකද්ද කියන එක තමයි අපි අහන්නේ. විශේෂ කාරණා මොකද්ද කියන එක. ඒක නිවැරදිව ඉදිරිපත් කරලා පෙළ ගස්සලා තියනවාද කියලා සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට හිස්තැන පුරවනකොට කෙටි ප්‍රශ්න
වලට ප්‍රකාශන කීපයක් දෙනවා නම් ඒ ප්‍රකාශන වල හිස් තැන එකම තැන තියන්න ඕන. පළවෙනියට හිස් තැන, දෙවෙනි වාක්‍යයේ අගිස්සට හිස් තැන, තුන්වෙනි වාක්‍යයේ මැදට හිස් තැන එහෙම හොඳ නැහැ. සාමාන්‍යයෙන් පළවෙනියට හිස් තැන තියලා තමයි කෙටි ලිඛිතවල දෙන්නේ. හිස් තැන නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හඳුන්වනවා. හිස් තැන ගුරුත්වාකර්ෂණය සොයා ගන්නා ලදී. හිස් තැන දී ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ලැබිනි. ඔන්න ඔය විදිහට හිස් තැන ඉස්සරහා එන්න ඕන. එතකොට කෙටි ප්‍රශ්නවල ප්‍රකාශන කීපයක් දෙනකොට ඒ ප්‍රකාශනවල හිස් තැන එකම පෙළට තිබ්බොත් තමයි ඉදිරියෙන් තිබුණොත් තමයි වඩාත් හොඳ. ඔන්න ඔය කියන මූල ධර්ම ටික රැකෙන විදිහට අනිත් එක තව එකක් තියෙනවා. තව මූල ධර්මයක් ගන්න පුළුවන් අපිට. මේ පිළිතුරු සැපයීමට අවශ්‍ය නොවන කිසිම විස්තරයක් ප්‍රශ්නේ අන්තර්ගත කරන්න එපා. අර බ්ලූම් ඉදිරිපත් කරන ලද ප්‍රජාන ක්ෂේත්‍රයන් අනුව වර්ගීකරණය ප්‍රධාන කොටස් 6කට බෙදෙන අතර පහළම හැකියාව දැනුම වේ. ඉහළම මාන ඒ විස්තර අවශ්‍ය නැහැනේ. අනවශ්‍ය කරුණු ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. එතකොට ඔන්න ඔය කියපු સિદ્ધාන්ත ටික ආරක්ෂා වෙන්න ඕන. සර් සමා වෙලා පළවෙනි સિદ્ધාන්තය පොඩ්ඩක් කියනවද? සීමාව. නිශ්චිත පිළිතුරක් වෙන්න ඕන ටීචර් එකට. සිද්ධාර්ථ කුමරු අභිනිෂ්ක්‍රමණය කළේ කවදාද? නිශ්චිත පිළිතුරක් තියෙන්න ඕනනේ. දැන් සීහුම් වර්ගයේ ප්‍රශ්න ගැළපීම් එහෙම නැත්නම් යා කිරීම ලෙසද හැඳින්වෙන්නේ. අන්න නිශ්චිත පිළිතුරක් තියෙනවා. සිද්ධාර්ථ කුමරු අභිනිෂ්ක්‍රමණය කළේ කවදාද කිව්වම ඇසල පොය වෙන්නත් පුළුවන්. දිනේ කියන්නත් පුළුවන් කෙනෙකුට ඉපදිලා මෙච්චර කාලයකට පස්සේ කියන්නත් පුළුවන්. එහෙම විස්තර දෙන නිශ්චිත උත්තරයක් නැහැනේ. ඒ හින්දා ඒවා එහෙම තියන්න එපා කියන එක තමයි කියන්නේ. සර් ඒකේ තුන්වෙනි කරුණ පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? මනින්න අපේක්ෂිත නිශ්චිත විශේෂ කරුණු. ඔව් නිශ්චිත විශේෂ කරුණක් නිවැරදිව ඉදිරිපත් කරලා තියෙනවද කියලා බලන්න ඕන. එතන සර් පන්ති මට්ටමකට පන්ති මට්ටමට ගැලපෙන පරිදි නේද? පන්ති මට්ටමට ගැලපෙන පරිදිත් කියලා තියෙනවද? ඒ කියන්නේ අදාළ ගැඹුර නිවැරදිව ඉදිරිපත් කරලා පෙළ ගස්වලා තියෙනවද කියලා සැලකිලිමත් වෙන්න ඕන. දැන් ඔව් එහෙමත් ගන්න පුළුවන් ටීචර්. 6 පන්තියේ මිනිස්සෙකුගෙන් ඒ නැත්නම් 5 පන්තියේ ළමයෙකුගෙන් ගුරුත්වාකර්ෂණය යන්නේ කුමක් අදහස් වන්නේද කියලා ඇහුවොත් ඒ ළමයාට උත්තර දෙන්න බෑ. එතකොට ඒක අර පෙළ ගැස්වීමත් ඒ දැනුම අනුව කරන්න ඕන. ඊට වැඩිය මෙතන අපේක්ෂා කරන්නේ මේ මැනීමට අපේක්ෂා කරන නිශ්චිත සංකල්පය. දැන් හිතන්නකෝ ප්‍රභා සංශ්ලේෂණය කියලා. ඒක ඒ විශේෂ කරුණු ප්‍රශ්නය තුලින් නිවැරදි ඉදිරිපත් කරලා තියෙන්න ඕන. පෙළ ගස්වලා තියෙන්න ඕන. ඒක සභාවේ සංයුක්තය. ඈ? විද්‍යාකාරක සභාව. සර් ඒකට උදාහරණයක් කියන්නකෝ. හරි චූට්ටක් ඉන්න. අන්ඩුකාරවරයාගේ අවධාරිත බබත. Educação Federal, publicação na Xuxa, යුගාන්තයේ නවකතාවේ කතුවරයාගේ නම කුමක්ද? අහන්න ඕනේ මේ පොත ලිව්වේ කවුද කියලා. හරියට මේක පෙළ ගස්සලා තියෙනවා. අය වටේ ගහලා නැහැ. එහෙම නැත්නම් සීහුම් වර්ගයේ ප්‍රශ්න කිස්තනක් ලෙස හැඳින්නේ. අයකට ලියන්න වෙන කිසිම උත්තරයක් නැහැ. එක්කෝ ගැළපීම් එහෙම නැත්නම් යා කිරීම. සීහුම් වර්ගයේ ප්‍රශ්න වෙන ඒවට අයිති නැහැ. ටක්කෙටම දීලා තියෙනවා. මැනින්න අපේක්ෂා කරන නිශ්චිත සංකල්පය මෙතන අහලා තියෙනවා. ආයතනින් එහාට වෙන දේවල් අහලා නැහැ. අන්න ඒ වගේ. ටක්කෙටම අපි එතන අහන්න ඕනේ. ආය වහලා ගහන්න බෑ. යුගාන්තය කියලා මෙහෙම පොතක් තියෙනවා. මේකේ මෙන්න මේවා සඳහන් වෙලා තියෙනවා. ඒක ලියපු කෙනා කවුද කියන එක අහන්නේ එහෙම වැඩක් නැහැ. නිශ්චිතවම මැනීමට අපේක්ෂා කරන සංකල්පේ හරියටම ඉදිරිපත් කරලා තියෙනවා. නිවැරදි විදිහට පෙළ ගස්සන්න සැලකිලිමත් වෙන්න ඕන. ඒව තමයි සාර්ථක කෙටි ලිඛිත ප්‍රශ්න කියලා කියන්නේ.
සද්දෙවණි එක පොඩ්ඩක් කියනවද අර වාස්තවික කියලා වාස්තවික පිළිතුරු ලකුණු කළ හැකි ප්‍රශ්නයක් දැයි විමසා බලන්න ඕන. වාස්තවික උත්තර දෙන්න පුළුවන් ටීචර් අපිට. හඳනම් සඳ මත පා තැබූ ප්‍රථමයෙන් සඳ මත පා තැබුවේ කවුද? මේකට උත්තර කිහිපයක් දෙන්න පුළුවන්. මානවයා, නීල් ආම්ස්ට්‍රෝන්, ඇමරිකානුවෙක්, ක්‍රිස්තු භක්තිකයෙක්, රොකට්ටුවේ ගිය පුද්ගලයෙක්. ඔය විදිහට ඕන දෙයක් දෙන්න පුළුවන්. එහෙම වාස්තවික උත්තර අපිට ගන්න බෑ. වාස්තවික උත්තර දෙනවා නම් ඒක හරියන්නේ නැහැ. ඒක වාස්තවික උත්තර දෙන විදිහට තියෙන්න ඕන. වාස්තවික පිළිතුරු වලට පිළිතුරු ලකුණු කළ හැකි ප්‍රශ්නයක් දැයි විමසා බැලිය යුතුයි. වාස්තවික නොවුනොත් ගැටලුවක් වෙනවා. ජනකසේ ඔව් ටීචර්. මේ දැන් මට උතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ඔක අහලා තියෙනවානේ උදාහරණ ඇසුරෙන් දක්වන්න කියලා. එතකොට අපි ඔතෙන්ට ලියන උදාහරණේ සර් මේ හරි එකක්ද ලියන්නේ වැරදි එකක්ද ලියන්නේ? දැන් හරි එකක් ලිව්වොත් අපිට ඒක මේ හේතුව මේකේ තියෙනවා කියලා ආයි ලියන්න වැරදි ඕනේ. එක ටීචර්. වැරදි එක කියන්න. ඒක තමයි මම දැන් වැරදි මේ එක ලියලා මෙන්න කරා මේම. කොහොමද ඔකට? ඔව් වාස්තවික පිළිතුරු මේ පිළිතුරක් වෙන්න ඕනේ. හරි හෝ වැරදි නිශ්චිත පිළිතුරක් තියෙන්න එපා. ඒක නැත්නම් මේ ප්‍රථමයෙන් සඳ මතට පා තැබුවේ කවුද කියලා අහපුවම මේකට නීල් ආම්ස්ට්‍රෝන් කියලා ඇමරිකා ජාතිකයෙක්, ක්‍රිස්තු භක්තිකයෙක් කියලා ලිවිය හැක. මෙය මෙසේ නොවිය යුතුය. ඒක තමයි. අන්න ඒක අපි ලියන්න ඕනේ එතකොටනේ. ඒක ලියන්න ඕනේ. වෙන්න ඕනේ. ඔව්. දැන් අතන ලියන්න බෑ. මේ තුන්වෙනි එකට ලියන්න බෑ. මැනීමට අපේක්ෂිත නිශ්චිත සංකල්ප හෝ සංකල්ප විෂය කරුණු ප්‍රශ්නය තුලින් නිවැරදිව ඉදිරිපත් කර ඇද්දේ සැලකිලිමත් වීම. ඒකෙදි ලියන යුගාන්තයේ නවකතාවේ කතුරයාගේ නම කුමක්ද? මෙන්න මෙහෙම ලිව්වොත් තමයි හරියන්නේ කියන එක ලියන්න ඕන. කෙලින්ම අහන්න ඕන දේ කෙලින්ම අහලා තියෙනවා. වටේ මේවා කරලා වටේ කරකවලා නැහැ. ඒකට උදාහරණ ලියන්න ඕන. හරි එක ලියලා මේ විදිහට ලිවිය යුතුයි කියලා ලියන්න ඕන. හිස්තැන් ලියන එකටත් හිස්තැන් ටිකක් ලියලා මුලට හිස්තැන දාලා ඒ විදිහට ලියන්න. මේ මුලට හිස්තැන දාලා එක තැනක් ලියනවා, මැදට හිස්තැන දාලා තව එකක් ලියනවා, අගට හිස්තැන දාලා තව එකක් ලියනවා, ආයෙ මැදට එකක් දාලා ලියනවා. මෙසේ නොවිය යුතුය. වඩාත්ම සංවිධානය වුණු ප්‍රශ්න මේ කෙටි ප්‍රශ්නයක් කියලා, කෙටි ලිඛිතයක් කියලා කියන්න පුළුවන් කියන එක අපි එතන ලියන්න ඕන. මොකද අපි පශ්චාත් උපාධියකට ලියන්නේ ඒකින්ද ටිකක් පුළුල්ව ලියන්න ඕන. දන්නේ නැති වුණත් දන්නවා කියලා හිතාන ලියන්න ඕන. ඒකේ හිස් තැන තියන්න ඕනේ අගට. මුලට තිබුණත් කමක් නැහැ. තරමක් හොඳයි මුලට තිබුණ අගට තමයි හොඳටම හොඳ. මුලට තිබුණත් කමක් නැහැ. හැබැයි කොහොමත් නීතිය තියෙන්නේ තැන නැතුව එකම තැනක තිබිය යුතුයි. පරණ පොතක් මට හම්බුණා. ඒකේ තියෙනවා මුලට තිබියොත් හොඳයි කියලා. අපිට නෝට් එකේ දීලා තියෙනවා මුලට හොඳයි අගට තිබුණොත් වඩාත් හොඳයි කියලා. හැබැයි මේකේ අවධානය වෙන්න ඕන තැන් තැන් වල ඒතකොට බලන්න හරි කරදරයිනේ. බලන්නකො හිස්තැන් හැම තැනම ප්‍රශ්න පත්‍රේ පුරා තිබුණොත් එහෙම ඔළුව රදේ හැදෙනවනේ. එක තැනක පේලියට තිබුණොත් හොඳයි කියන එක තමයි මෙතනින් විග්‍රහ වෙන්න ඕන. ඒක අගට තිබුණොත් වඩාත් හොඳයි. මුලට තිබුණත් හොඳයි. එහෙමයි. මුලට හෝ අගට තිබීම හොඳයි. මට්ටමකට පරිදි සංකල්ප මැනීම සඳහා ප්‍රශ්න යෝග්‍ය පද භාවිතා කර තිබේදයි බැලීම කියන එක සර්. තුන්වෙනි කරුණ විදිහට ඒක තමයි ජනකසර් ලියලා තියෙන්නේ. ඔව් ඒක චුට්ටක් මට පැහැදිලි කරන්න පුළුවන්ද සර් විනාඩ. ඒක තුන්වෙනි කරුණ මොකද්ද ටීචර් ඔයාලා ලියාගෙන තියෙන එක කියන්නකෝ. අන්තිම මට්ටමට ගැළපෙන පරිදි අදාළ සංකල්ප මැනීම සඳහා ප්‍රශ්නය තුල යෝග්‍ය පද භාවිතා කර තිබේදයි විමසා බැලිය යුතුය. මේ ප්‍රශ්නේ තියෙන්නේ රාත්‍රිකා, ඒ කියන්නේ ප්‍රශ්නේ මේ එක්සැම්පල් එක තියෙන්නේ රාත්‍රී කාලයේ දැකිය හැකි සතුන් දෙදෙනෙකුගේ නම් ලියන්න. ඒක වැරදි කියලා තියෙන්නේ.
මට මම ඒක ලියාගෙන නෑනේ එහෙම එකක්. නෑ සර් අපිට එහෙම එකක් දීලා නෑ. දීලා අපිට නෑනේ. තියෙන්නේ මැනීමට අපේක්ෂිත ඔව්, ඊට නිශ්චිත කියන්නකෝ මේ- සංකල්පය හෝ විෂය කරුණු ඔව්. ඊට නිවැරදිව කියන්නකෝ ඉදිරිපත් කර මේකේ ඇද්දැයි කාරණේ සැලකිලිමත් කියන්නකෝ. වීම. ආයේ ඒක කියන්නකෝ. මොකද්ද ඔයාලා තුන්වෙනි කාරණේට ලියාගෙන තියෙන කියලා? දැන් අර සකස් කෙටි ලිඛිත ප්‍රශ්න සකස් කිරීමේ මූලධර්ම කියලා තියෙනවා. ඒකේ අර පළවෙනි එක තමයි නිශ්චිත පිළිතුරක් අපේක්ෂිත ඔව්. වන පරිදි ප්‍රශ්නය සකස් කර තිබීම. ඔව්. ඒක තමයි එක එක්සැම්පල් එක පළවෙනි එක. දෙවෙනි එකට තියෙන්නේ පන්ති මට්ටමට ගැළපෙන පරිදි අදාළ සංකල්ප මැනීම සඳහා ප්‍රශ්නය තුල යෝග්‍ය පද භාවිතා කර තිබේදැයි විමසා බැලිය යුතුය. ඒකට උදාහරණේ තියෙන්නේ රාත්‍රී කාලයේ දැකිය හැකි සතුන් දෙදෙනෙකුගේ නම් ලියන්න කියලා. ඒක වැරදි. ඒකේ අදහස නම් අර රාත්‍රී කාලයේ ඕනම සතෙක් වෙන්න පුළුවන් කියන එක වෙන්නේ නැති මෙතන. ඒක හරි සරලයිනේ. ඒක වෙන්නේ ළමයෙකුෙන් අහපුවම රාත්‍රී කාලයේ දැකිය හැකි සතුන් ටෝච් එකක් කරන් යන මිනිහෙක් ටෝච් එකක් කරන් යන මිනිහෙක් මේ ලියන්න බැයිද? මාන මිනිහා කියලා ලියන්න බැයිද? මේ ළඟ කඩාගෙන දුවන හරකෙක් ලියන්න. එහෙමනම් නිසාචර සතෙක් කියලා දෙන්න ඕන ප්‍රශ්නේ. රැට හැසිරෙන්න සතෙක් ලියන්න ඕන. රැට මේ මොකෙක් හරි එලෝගෙන යනකොට පස්සෙන් දුවන සතෙක් වෙන්න බෑ. ඒකයි ඒ කියන්නේ. ආයේ වාක්‍යයෙන් කියවෙන්නේ මේ නිශ්චිතවම මේක හඳුනා ගැනීමේ පදයක් දීලා තියෙන්න ඕන. එහෙම නැතුව මේ අඩමානිත ලියන්න බෑ. ඒකයි තියෙන්නේ. හරි සර් තේරුණා. thank you. අනේ ටීචර් අපිට ඒක ලිය වෙලා නැහැ. අපිට චූට්ටක් දෙන්නකෝ ඒක. හරි සර්. ඒ කරුණ. නෝට් එකේ තියෙන්නේ සර්. හරි කියන්න සර්. දෙන්න ඒක දෙන්න අපිට. පන්ති මට්ටමට ගැළපෙන පරිදි හරි. ටීචර් ලියා ගන්න ඒක. අදාළ සංකල්ප මැනීම සඳහා ප්‍රශ්නය තුල යෝග්‍ය පද භාවිතා කර තිබේදැයි විමසා බැලිය යුතුය. අනේ මේ සායි චුට්ටක් කියන්න. පන්ති මට්ටමට ගැළපෙන පරිදි අදාළ සංකල්ප මැනීම සඳහා ප්‍රශ්නය තුල යෝග්‍ය පද භාවිතා කර තිබේදැයි විමසා බැලිය යුතුය. ඒක එක්සැම්පල් එකට තියෙන්නේ රාත්‍රී කාලයේ දැකිය හැකි සතුන් දෙදෙනෙකුගේ නම් ලියන්න. වරහන් ඇතුලේ අර නිසාචර කියන එක ලියාගත්තා නම් හරි. එතකොට අදහස් ඔව් අන්න රයිට්. ඔව්. ඇහෙන්නේ නෑ මිස්. එච්චරයි මිස් ඒක තියෙන්නේ. කෞෂිමිස් මේ ප්‍රශ්නේ වර්ෂය මොකක්ද? අවුරුදු මේක 2016. දැන් අපි කරපු එක 2016. 2016 දෙවෙනි කොටසේ හතරවෙනි ප්‍රශ්නේ දෙවෙනි එක. ඊට පස්සේ අපි කරන්නේ ඉන්නේ 2006 පේපර් එක. ඒක එච්චරම පැහැදිලිව පේන්නේ නැහැ. බලමු අපි.
මේකේ පළවෙනි හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම එකක්මයි ඒක එච්චර පැහැදිලි නැහැ. පස්වෙනි ප්‍රශ්නේ ඔයාලට පැහැදිලිද? 5යි 6යි. හතරවෙනි ප්‍රශ්නේ කියන්න ඒක ටිකක් පේනවා. කියන්න. හරි. හතරවෙනි ප්‍රශ්නේ එහෙමනම් ඔයාලා ලියා ගන්න. හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස සැපයුම් වර්ගයේ සහ තේරීම් වර්ගයේ පරීක්ෂණ නිදසුන් දක්වමින් විස්තර කරන්න. සැපයුම් වර්ගයේ සහ තේරීම් වර්ගයේ පරීක්ෂණ නිදසුන් දක්වමින් විස්තර කරන්න. දෙවෙනි එක ටිකක් අමාරුයි හොයාගන්න. දෙකේ තියෙන අධ්‍යාපනික මිනුම ඇගයුම එහෙම එකක් නේද? මිනුම ඇගයීම සඳහා මොන කියන වචනේ පේනවා, ඇගීමත් පේනවා. ඇගයීම සඳහා සැරහුම් මොකක් කරේ? වැදගත්කම දක්වන්න. සැපයුම් වෙන්නේ නැතිනේ. දෙවැනි එකේ තියෙන මේ ශිෂ්‍ය සාධනයේ මිනුම් හා ඇගයුම් සඳහා සැපයුම් වර්ගයේ පරීක්ෂණ භාවිතයේ වැදගත්කම දක්වන්න. ආය කියන්නේ ටීචර් ශිෂ්‍ය සාධනය හරි මිනුම් සහ ඇගයුම සඳහා සැපයුම් වර්ගයේ පරීක්ෂණ භාවිතයේ වැදගත්කම දක්වන්න. ඒකේ පස්වෙනි එකක් කියන්නකෝ. පස්වෙනි එක සර් පහේ පළවෙනි එක තියෙන්නේ විෂයබද්ධ වර්ගයේ ලියා ගන්න ඕනේ සර්. ඔව්. විෂයබද්ධ වර්ගයේ බහුවර්ණ පරීක්ෂණ සකසන විට පරීක්ෂකවරුන් විසින් සිහියේ තබාගත යුතු උපදෙස් මොනවාදයි දක්වන්න. සිහිය තබාගත යුතු සිහියේ තබාගත යුතු උපදෙස් මොනවාදයි දක්වන්න. ඒ පේපර් එක පේනවා නම් ටීචර් එතන යට ටිකක් කියන්නකෝ අපිට දැන් ඊළඟට ගණන් හදනකොට ඕන වෙනවා. මේක සර් පහේ දෙක තියෙන්නේ රචනා පරීක්ෂණ ව්‍යුහගත කිරීමේදී ඒක පැහැදිලි. අනුගමනය කළ හැකි උපාය මාර්ග 3ක් නිදසුන් සහිතව විස්තර කරන්න. ඔව් සර්. ඒක අපි දැන් කතා කරපු හින්දා ඒක කතා නොකර ඉමු. අපි දැන් ඒක කිව්වනේ ව්‍යුහගත කරනකොට උපාය මාර්ග ටික. ඔව් සර්. අර මොකද්ද 6 වෙනි එකේ තියෙන්නේ පරීක්ෂණ වණුවක පහසුතා දර්ශනද? පහසුතා දර්ශකය හා විභවන මේක හරියට එතන පැහැදිලි නෑ සර් මේ ප්‍රශ්නේ උත්තරේ. විභවනතා දර්ශකය. විභවනතා ඒ වගේ දර්ශකය යකින් යනු අදහස් වන්නේ ඔව්. ඔව් සර්. මිසායි කියන්නකෝ.
පරීක්ෂණ වනුවක පහසුතා දර්ශකය හා විභවනතා දර්ශකය යනුවෙන් අදහස් වන්නේ කුමක්දැයි පැහැදිලි කරන්න. අනේ මිස් ඒකේ මට 4 වෙනි එකේ පළවෙනි එකත් චුට්ටක් කියන්නකෝ. 4 1. සැපයීම් වර්ගයේ සහ තේරීම් වර්ගයේ පරීක්ෂණ නිදසුන් දක්වමින් විස්තර කරන්න. හරි thank you. 7 වෙනි එකක් කියන්නකො ටීචර් කොහොමද? තේරෙනවද? 6 2ක් මැම්. 6 දෙකක් තියෙනවා. පරීක්ෂණ පිටපතක් පිළියෙල කරන අනුගමනය කළ යුතුයි. පියවර අනුපිළිවෙල විස්තර කරන්න. 7 තියෙනවා. ඒකේ අර වගුව තියෙන්නේ. මොකද පහත දැක්වෙන්නේ ළමුන්ගේ ළමුන් 40 දෙනෙකුගේ පරීක්ෂණයකදී ගණිතය සඳහා ලබාගත් ලකුණු පදනම් කරගෙන ගොඩනගන ලද සංඛ්‍යාත ව්‍යාප්තියකි. ගණිතය සඳහා ලබාගත් පහත දැක්වෙන්නේ ළමුන් 40 දෙනෙකුගේ පරීක්ෂණයකදී ගණිතය සඳහා ලබාගත් ලකුණු පදනම් කරගෙන ගොඩ නගන ලද සංඛ්‍යාත ව්‍යාප්තියකි. ඉතින් පොතේ තියෙන වගුවත් පැහැදිලි නෑ නේද? ඔව් ලකුණු යටට කියාගෙන යන්නකො ටීචර්. ලකුණු තියෙන සර් මුලම තියෙන 73යි 81යි අතර 64යි 72 හරි 55යි 63 හරි 46යි 54 හරි 37යි 45 හරි 28යි 36 හරි 19යි 27 හරි 10යි 18 සංඛ්‍යාතය සර් උඩම 73 81 ඉස්සරහින් 2 හරි 6 8 7 6 4 3 4 එකතු 40. හොයන්න තියෙන දෙක මොනවද? ඒකේ පළවෙනි එක සර් ඉහත සංඛ්‍යාත ව්‍යාප්තියේ හරි ලියා ගන්නවනේ සර්. ඔව් ඉහත සංඛ්‍යාත ව්‍යාප්තියේ පන්ති පාන්තරවල සැබෑ සීමා හා මැදි අගය දැක්වෙන වගුවක් පිළියෙල කරන්න. දෙවෙනි එක කියන්නද? එම ලකුණු ව්‍යාප්තිය සංඛ්‍යාත බහුවස්ත්‍රයකින් නිරූපණය කරන්න. තුන්වෙනි කොටස ලකුණු ව්‍යාප්තියක කුටික බව යන්නෙන් මම ඕක දැම්ම මේ ගෲප් එකට අපේ බලන්න.
ලකුණු ව්‍යාප්තියක කුටික බව යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි දක්වන්න. හරි නේද සර්? හරි. හරි. දැන් අපිට කරන්න පුළුවන්. සැපයුම් වර්ගය හා තේරීම් වර්ගයේ පරීක්ෂණ නිදසුන් දක්වමින් විස්තර කරන්න. මොනවද සැපයුම් වර්ගය කියන්නේ? ඉතලම බලමුකෝ තේරීම් වර්ගය කියන්නේ කියලා. තේරීම් වර්ගය ගත්තාම තේරීම් වර්ගයේ වනු කියලා කියන්නේ දෙන ලද පිළිතුරු අතරින් නිවැරදි පිළිතුර තෝරන්න යෝජනා කරන වනු වලට. මේවා තමයි තේරීම් වර්ගයේ වනු කියන්නේ. සැපයීම් වර්ගයේ වනු කියන්නේ ශිෂ්‍යයා පිළිතුර ලියලා එහෙම නැත්නම් සම්පාදනය කරලා ඉදිරිපත් කරන්න ඕන වනු තමයි සැපයීම් වර්ගයේ වනු කියලා කියන්නේ. එතකොට නිදසුන් දක්වමින් විස්තර කරන්න. එතකොට තේරීම් වර්ගයේ වනුවකට උදාහරණයක් ඕන. ප්‍රධාන කොටස් 3යි. තේරීම් වර්ගයේ ඒවා. මතක ඇති ඈඳීම්, එහෙම නැත්නම් සීහෝම් කිරීම, දෙවරණ, බහුවරණ. මේවා තුනටම උත්තර ලියන්න ඕන. සීහෝම් එකක වම් පැත්තේ ප්‍රශ්නයි දකුණු පැත්තේ ප්‍රබෝධකයි තියෙන්න ඕන කියන එක ලියලා තියලා ඒවා සමජාතීය වෙන්න ඕන. ප්‍රබෝධක හා ප්‍රතිචාර ගලපා දැක්වීමට යෝජනා කරන වනු මේ සීහුම් වනු කියලා අපි කතා කරා. ඒවා සමජාතීය වෙන්න ඕන කියන එක ලියන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ උත්තර එක උදාහරණයක් ලියන්න ඕන. නිවැරදි මේ දුර්වල එකක් කියලා බඩක් නැහැ නේද? සාර්ථක එකක් තියෙන මේ පහත ආකොටසින් බ්‍රිතාන්‍ය පාලන සමයට අදාළ සුවිශේෂී සිදුවීම් කීපයක්ද ආකොටසින් ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ නම් කීපයක්ද දැක්වේ. ආකොටසින් දැක්වෙන සුවිශේෂී සිදුවීම් වලට අදාළ ආණ්ඩුකාරවරුන් ආකොටසින් තෝරා ඊට අයිති අංකය ඉදිරියෙන් සඳහන් කරන්න. මුඩු බිම් පනත 48 නවබදු පැනවීම 15 කඳුරු රට ආක්‍රමණය 803 උඩ රට ආක්‍රමණය. ඒකට ඉතින් එකක් ප්‍රතිචාර වලින් එකක් දෙකක් වැඩියෙන් එන්න දාන්න. ෆෙඩරික් නෝත්, රොබර්ට් බ්‍රවුන්රික්, තෝමස් මෙට්ලන් ඒ හරි කියන පෙන උත්තර වලට එකක් දෙකක් වැඩියෙන් දාන්න. ඕක තමයි සීහුම් වර්ගයේ කිරීමේ ප්‍රශ්නයකට හොඳ උදාහරණයක්. දුර්වල ඒවා ලියන්න එපා උතන. උදාහරණ දක්වන්න කිව්වහම දුර්වල ඒවා මතකයිනේ. අර ප්‍රබෝධකයි ප්‍රතිචාරයි අතර තමාට අර මව්පියා දරුවන්ගේ පමණිත පවුල, න්‍යෂ්ටික පවුල ඒ වගේ ඒවා දාන්නත් එපා. ඓතිහාසික ස්ථානයේ සීගිරිය පොළොන්නරුව ඒ විදිහට යා කරන්න දාන්න එපා සම උත්තරේනවා. එතකොට මේ විදිහට එකක් ගන්න පුළුවන් අපිට සීහුම් කිරීමේ ප්‍රශ්න වලට. ඊට පස්සේ අපිට ඊළඟ එක ගන්න පුළුවන් දෙවරණ වනුවක්. දෙවරණ හොඳ දෙවරණ වනුවක් ගන්න. ඒකේ මේ දෙවරණ වනුව වල තියෙනවනේ අර ඒකේ නීති ටිකක් තියෙනවා මේ මතක ඇති අර කොත්මලේ යකඩයි කිරිවවුල පිත්තලයි විදිහට ඒකම විෂය කරුණු දෙකක් එක ප්‍රශ්නකින් මයින්ඩ් යන්න එපා දෙවරණේ වගේ. ඒත් එක්කම ඒ කියන්නේ ඉගෙනුම් ඵල නිශ්චිත ඉගෙනුම් ඵලයක් විතරක් මයින්ඩ් ඕන දෙවරණ වල. ඒත් එක්කම පිළිතුර පුද්දල බද්ධ වෙන්න බෑ. ආයාසයෙන් ප්‍රකාශය තුලට නිෂේධනාර්ථය රිංගවන්න හොඳ නෑ.
ඒත් එක්කම සාමාන්‍යයෙන් නිරන්තරයෙන් කියන ඍණ හෝ ධනාත්මක දිශාවකට යොමු කරන වචන මේකට ඇඩ් කරන්න එපා. එහෙම නැතුව හොඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා ඩී.එස්. සේනානායක මහතා වේ. ඔව්ද නැද්ද? හරිද වැරදිද ලකුණු කරන්න. අන්න ඒවා එකක් උදාහරණයක්. ඊට පස්සේ අපිට ගන්න වෙනවා බහුවර්ණ. බහුවර්ණ ගැන කතා කරනකොට ගොඩාක් තියෙනවා. බහුවර්ණවල 17ක් තියෙනවා. එතකොට ඒ වගේ අපි නීති ටික ලියන්න යන්නේ නැහැ. බහුවර්ණවල මේ විදිහට මේ හිතන්න ඕන කරුණු ගොඩාක් තියෙනවා කියන එක සඳහන් කරලා අසම්පූර්ණ වාක්‍ය නොවිය යුතුයි. අසම්පූර්ණ වර්ග තියෙනවා. ප්‍රශ්න වර්ගයේ තියෙනවා. සම්බන්ධ කරන වර්ගයේ පොකුරු වර්ණයේ තියෙනවා. එතකොට මේ වගේ හොඳම පිළිතුරු වර්ණයේ තියෙනවා. එතකොට මේ එක එකට උදාහරණ ලිවිය යුතුද කියන එකයි මට තියෙන ගැටලුව. ප්‍රතිෂේධාත්මක වර්ගයේ තියෙනවා. එතකොට ඒකේ අර වණුකඳ තුලින් නිශ්චිත ඉගෙනුම් ඵලයක් මනින්නේ නැහැ. නැති වෙන්න බෑ. මයින්ඩ් ඕන. අනවශ්‍ය ලෙස වණුකඳ විස්තර කරන්න බෑ. පිළිතුර නිවැරදි පිළිතුර දිග වැඩි කරන්න නැතුව ඉන්න ඕන. වර්ණ වලින් ඉගිදෙන්න නැතුව ඉන්න ඕන නිවැරදි පිළිතුරන්න. වන් වලින් සහ වර්ණ වලින් ඉගිදෙන්න නැතුව තියෙනවා දෙපැත්තම අදාළයි. ඊට පස්සේ බොල් වර්ණ දෙන්න නැතුව ඉන්න ඕන. ත්‍රිමූර්තිය මතක ඇති 3 තියෙන ඒවාට 4 3 ඒවා එකයි තියෙන අනිත් ඒවා 4 තියෙන ඒවා. පුද්ගල බද්ධ වෙන්න බෑ නිවැරදි පිළිතුර. ඔබට හිතන ලෙස එහෙම බෑ. ඉගෙනුම් ඵලය ශිෂ්‍යයා අර සෙන්ටිමීටර් ඉලක්කම් හා අකුරු දෙවර්ගයේම දාලා තියෙන්න බෑ. එතකොට ආරෝහණ හෝ අවරෝහණ ක්‍රමයට ලියන්න ඕන. නිෂේධනාත්මක එක දෙනවා නම් හයිලයිට් කරලා දෙන්න ඕන. අනුපිළිවෙලට වර්ණ ඉදිරිපත් කරන්න ඕන. ප්‍රධානතම අරමුණ කියලා එකක් අහනවා නම් ඒක යටින් ඉරක් ඇඳලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ප්‍රධානම අරමුණ කියලා අරමුණු ටිකක් දුන්නට වැඩක් නැහැ. ප්‍රධානතම කියලා එක කඩන්න ඕන. වැදගත්ම ප්‍රධානතම ඒ විදිහට කඩලා ගන්න ඕන. වණුකඳේ හිස්තැන් තියන්න නැති වෙන්න ඕන. පුනරුත්පත්ති දෝෂයෙන් නැතුව තියෙන්න ඕන. නිශ්චිත ගැටලුවක් මැනෙන්න ඕන. නිශ්චිත ඉගෙනුම් ඵලයක් මැනෙන්න ඕන. ඉතින් ඒ හින්දා ඔන්න ඔය ටිකට අදාළව උදාහරණයක් ලියන්න ඕන. මේකෙදි තියෙනවා ප්‍රශ්න වර්ගයේ යටතේ ගම්පෙරළි නම කතාවේ කතුවරයා කවුද? අය කතාවක් නැහැ නම් ටිකක් දාලා මාටිම් වික්‍රමසිංහ දාන්න. අසම්පූර්ණ ප්‍රකාශන වර්ගයට ගම්පෙරළියේ නවකතාවේ නවකතාවරයා නවකතාකරුවා වන්නේ අහවලා ය කියන එක ලියන්න වර්ණවල ලිය කියලා. අර පොකුරු වර්ණයට ප්‍රශ්න දෙකක්වත් දාන්න කියලා අපි කියනවා. ලිඛිත පරීක්ෂණවල ලක්ෂණ කීපයක් හරි මොනවා හරි දීලා ඒ බහුවර්ණ පරීක්ෂණයකට සාපේක්ෂව සැසඳීමේදී මේක Aද Bද Cද Dද අන්න ඒ විදිහට ප්‍රශ්නයක් දාන්න. හොඳම බහුවර්ණයක අර ප්‍රධානතම ප්‍රයෝජනය වන්නේ කියලා මොනවා හරි ඒ කරුණු ටික ඉස්මතු කරන්න බලන්න. ඊට පස්සේ ප්‍රතිඡේදනාත්මක නැත යන අර්ථයේ තියෙන ඒ වගේ නොවන්නේ කියලා බහුවර්ණ ප්‍රශ්නයක අත්‍යවශ්‍යයෙන්ම අඩංගු නොවිය යුතු. එහෙම නැත්නම් තිබිය යුතු ලක්ෂණයක් නොවන්නේ. නිශ්චිත පිළිතුරක් තිබීමය, වණුකඳ සම්පූර්ණයෙන් වාක්‍යයක් තිබීමය, දෙකකට වඩා වැඩි වර්ණ ගණනක් තිබීමය, වණුකඳේ නිශ්චිත ගැටලුවක් ඉදිරිපත් වීමයි. අන්න ඒ විදිහට ප්‍රශ්නයක් හදන්න. එතකොට ඔන්න ඔය ටික තමයි උතනින් අහන්නේ. ඕකේ හැම එකටම උදාහරණයක් ගානේ දාගත්තොත් හොඳයි. ඒ කියන්නේ සැපයුම් වර්ගයේ මෙන්න මෙහෙම තියෙනවා, තේරීම් වර්ගයේ මේ විදිහට තියෙනවා. එතකොට අර වර්ගීකරණය අනිවාර්යෙන් චූට්ටක් පෙන්වන්න එතන මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා. තේරීම් වර්ගයේ වණු කියන්නේ දෙන ලද පිළිතුරු වලින් තෝරන්න ඕන. සැපයුම් වර්ගය කියන්නේ හිතලා අපි ලියන්න ඕන, ශිෂ්‍යයා ලියන්න ඕන. එතකොට තේරීම් වර්ගයේ වණු තමයි සීහුම් දෙවර්ණ බහුවර්ණ. සීහුම් දෙවර්ණ බහුවර්ණ. සැපයුම් වර්ගයේ ප්‍රශ්න අපි දන්නවා. එතකොට ඒවට මේ ප්‍රශ්න වර්ගයේ අර මොකද්ද
තේරීම් වර්ගයේ වර්ණ වලට අපිට ලියන්න පුළුවන් ඇඳීම් දෙවර්ණ බහුවර්ණ. එතකොට බහුවර්ණ වර්ග කීපයක් තියෙනවා. දෙවර්ණ ප්‍රශ්නයක් නැහැ, ඇඳීමුත් ප්‍රශ්නයක් නැහැ. බහුවර්ණ තියෙනවා. ප්‍රශ්න වර්ගය අසම්පූර්ණ ප්‍රකාශන සම්බන්ධීකරණ එහෙම නැත්නම් පොකුරු වඩාත් හොඳම පිළිතුරු වර්ගය ප්‍රතිඡේදනාත්මක වර්ගය කියලා වර්ග ටිකක් තියෙනවා. ඒකට උදාහරණ බැගින් ලියාගත්තොත් හරි. එතකොට සැපීම් වර්ගය කියන්නේ මොනවද? සැපීම් වර්ගයට මොනවද උදාහරණ? සැපීම් වර්ගය. කොටස් තුනක් තියෙනවා. කොටස් දෙක අපි ලියන්නේ අපි පිටුරු ශිෂ්‍යෝ ලියන්න ඕන. කොටස් තුනක් තියෙනවා මේකේ. ලිඛිතව මයින්ඩ් පුළුවන් මේකේ. කෙටි ලිඛිත රචනාමය සහ ව්‍යුහගත රචනාමය ප්‍රශ්න. ව්‍යුහගත රචනාමය ප්‍රශ්න. ඔය ටික ලියන්න ඕන. ඒක බුද්ධ වැඩි ඉන්නේ පළවෙනි කොටසට. ලකුණු කීයද දන්නේ? සර් කියලා නිදසුන් දක්වමින් ලියන්න විතරයි නේද තියෙන්නේ සර්? බහුවරණක්ස එකක් දුන්න නම් ඇති නේද සර්? යන් බහුවචනෙන් එක තියෙන නෑ කියලා. පරීක්ෂණ පොදුවේ තියෙන්නේ. ඒකට ඒ ටික විස්තර කරන්න ඕන. නිදසුනක් හැම එකටම දෙන්න ඕන. පුළුවන් වෙයි නේද ඒක කරගන්න? අපේ හෑන්ඩ් අවුට් එකේ ඒකට අදාළ සියලුම උදාහරණ ටික දීලා තියෙනවා. ඒ ප්‍රමාණවත් වෙන්නේ නේද තිමිර සර්? ඔව් සර් ඒක අර මේ අහන්නේ ගොඩක්ම අර කොටස් ටිකයි ඒකේ ඊට පස්සේ අර නිදසුන් ටිකක් වලින් පෙන්වුවා නම් හරි ඒ ටික එච්චරයි නේද? ඔව් ඒ වර්ග ටික නිදසුන් වලින් පෙන්වන්න ඕන. ඔව්. ඊට පස්සේ එනවා අධ්‍යාපනික මිනුම ශිෂ්‍ය සාධනය. මිනුම් හා ඇගයීම සඳහා සැපයුම් වර්ගයේ පරීක්ෂණ භාවිතයේ වැදගත්කම දක්වන්න. නෑ ශිෂ්‍ය සාධනයට මිනුම් හා ඇගයීම් සඳහා දරුවා ඉගෙනගත්ත දේ මනන් මයින්ඩ් අපිට සැපයුම් වර්ගයේ පරීක්ෂණ භාවිතයේ ඇති වැදගත්කම් මොනවද කියලා. අන්න සැපයුම් වර්ගයේ මයින්කොට මොනවද අපි ඒකේ සැපයුම් වල තියෙන්නේ? ඉහළ මානසික හැකියාව මයින්ඩ් පුළුවන් කියලා කිව්වා නේද? සැපයුම් වර්ගයේ වනුවල. එතකොට සැපයුම් වර්ගයේ වනුවල තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. කෙටි ලිඛිත, ව්‍යුහගත සහ රචනා. රචනාවලදී ගොඩාක්ම අපිට අර මේ මානසික හැකියාව ඉහළ මට්ටම් අපිට මැනගන්න පුළුවන්. එතකොට දරුවා තුල මේවා ළඟා කරගත්තට උගන්වනකොට මේ ටික ග්‍රහණය කරගත්තට මේවා දරුවා තුල සත්‍ය වශයෙන්ම තියෙනවද කියලා බලන්න සහ මෙයා මේවා යොදා ගන්නවද කියලා බලන්න. ඇප්ලිකේෂන් කොහොමද කියලා බලන්න මේ වර්ගයේ ප්‍රශ්න ඉතා යෝග්‍යයි. කෙටි ලිඛිත වලින් මේ වාස්තවික පරීක්ෂණ වාස්තවික ප්‍රශ්න පුද්ගල බද්ධ නැහැ. ඒවා විතරයි බලන්න පුළුවන්. අර විවුර්ත සහ ව්‍යුහගත කියන ඒවා තමයි වැදගත් වෙන්නේ. මේවා නිදහස් රචනා ප්‍රශ්න කියලා තියෙනවා. ඕන තරම් අසීමිත නිදහසක් තියෙනවා. ප්‍රශ්නය මගින් යෝජනා කරන පිළිතුර ඡේදයක් හෝ ඕන ආකාරයකින් ලියන්න පුළුවන්. සර් කෙටි ලිඛිතයි ව්‍යුහගතයි ආයෙ චුට්ටක් කියන්නකෝ. කෙටි ලිඛිත කියන්නේ කෙටිම උත්තරේ ලියන්න තියෙන්නේ. වාස්තවික පරීක්ෂණ වලට මේක ගන්න පුළුවන්. එතකොට කෙටි ලිඛිත වල වචන කීපයකින් වාක්‍යයකින් ඉලක්කමකින් සංකේතයකින් උත්තරේ දෙන්න පුළුවන්. මේවා වාස්තවික ලකුණු කරන්න පුළුවන් කියන්නේ ඒකයි. පුද්ගල බද්ධ නැහැ. එතකොට මේක හදන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා.
ප්‍රශ්න වර්ගයට හදන්න පුළුවන් අසම්පූර්ණ වාක්‍ය විදිහට මේ කෙටි ලිඛිත හදන්න පුළුවන්. මේ ප්‍රශ්න වර්ගයට හදනවා කියන්නේ කෙටි ලිඛිත යුගාන්තයේ නවකතාවේ කතුවරයාගේ නම මොකක්ද? එලින්ම මේ නමනේ ලියන්න තියෙන අය වෙන මුකුත් නැහැ. එතකොට අසම්පූර්ණ වාක්‍ය විදිහට හදනවා නම් අපිට හදන්න පුළුවන් හිස්තනක් නත්තල් උත්සවයේ සමය වූ මහත් වූ උත්සවත්සවියෙන් පවත්වති. කතෝලික භක්තිකයින්ද කවුද කියලා එතන හිස්තනේ ලියන්න ඕන. එතකොට ඒවා හිස්තන් පිරවීමේ කෙටි ලිඛිත විදිහට අසම්පූර්ණ වාක්‍ය විදිහට අපි ගන්නවා. ඒකටත් වාස්තවික පිළිතුරක් නැහැ ඇත්තටම. එතකොට ඔන්න ඔය වගේ මේ කෙටි ලිඛිත වණු තියෙනවා. ඔය හදනකොට මූලධර්ම කීපයක් තියෙනවා කියලා අපි කතා කරා. ඊට පස්සේ නිදහස් ප්‍රශ්න විවෘත රචනාය වගේ විවෘත රචනා හදනකොට අපි මේ විවෘත රචනා කියන්නේ දරුවට ඕන තරම් පිළිතුරු සපයන්න සීමිත නිදහසක් දීලා තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රශ්නේ තෝරගෙන යෝජනා කරන පිළිතුර ඡේදකින් හරි පිටුවකින් හරි පිටු ගණනාවකින් හරි එයාට ලියා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ වගේ ඉහළ මානසික හැකියාව බලන්න පුළුවන්. ට්‍රාන්ස්ලේෂනේ විශ්ලේෂණේ වගේ කරුණු අපිට මෙතන බලන්න පුළුවන්. එතකොට රචනා ප්‍රශ්නයක් පුද්ගල බද්ධ වෙනවා. එතකොට එයාට ඕන විදිහට තමයි එයා ලියන්නේ. ඒ හින්දා ඒක ව්‍යුහගත කිරීම කරන්න පුළුවන්. ප්‍රශ්නේ අර කොට කිරීම පිළිතුරු වලට රාමුවක් දීලා ප්‍රකාශයක් මත පදනම් කරගෙන රූප සටහනක් මත පදනම් කරගෙන මේ විදිහට මේවා ව්‍යුහගත කරන්න පුළුවන්. එතකොට ව්‍යුහගත කරපුවම වෙන්නේ අර වාස්තවික පැත්තට ඇද ගැනීම සහ පුද්ගල බද්ධතාවය අඩු කිරීම තමයි ඒකෙන් වෙන්නේ. එතකොට ඒ විදිහට අපිට මේකට උත්තරේ ලියන්න පුළුවන්. දුර්වලතා අඩු කර ගැනීම තමයි රචනා ප්‍රශ්නවල ව්‍යුහගත කිරීමේදී බලාපොරොත්තු වෙන්නේ. ඒ ඇති වෙයි නේද? මේවා ගොඩාක් දැන් කීප සැරයක් කතා කරලා තියෙනවා. ව්‍යුහගත ප්‍රශ්නයක් කියන්නේ ප්‍රශ්නේ කොටස් කරලා මොකක් හරි ප්‍රකාශයක් හෝ රූප සටහනක් හෝ පිළිබඳව අවබෝධයට ලක් කරලා එහෙමත් නැත්නම් පිළිතුරට දෙන්න ඕන දිග පිළිබඳ සම්මතයක් දීලා විශේෂතාවයකින් ප්‍රශ්නය පිළිබඳ මේ ප්‍රශ්නය මගින් පිළිතුරේ අපේක්ෂා කරන මට්ටම පෙන්වලා දෙන ප්‍රශ්න වලට අපි කියනවා ව්‍යුහගත ප්‍රශ්න කියලා. එතකොට ඒක මගින් අර වාස්තවික බව ටිකක් අඩු කරලා පුද්ගල බද්ධතා වාස්තවික බව ඇති කරලා පුද්ගල බද්ධතාවයේ අඩු කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ. මෙහෙම හදනකොට ව්‍යුහගත ප්‍රශ්න හදනකොට ඒකේ තියෙනවා මේ සාමාන්‍යයෙන් මානසික හැකියාව මට්ටම් අනුව ලකුණු බෙදන්න ඕන. දැනුමට සාමාන්‍යයෙන් අඩු ලකුණක්, ඉහළ මානසික හැකියාව සඳහා වැඩි ලකුණක් හිමි වෙන විදිහට හදන්න ඕන. පහළ මානසික හැකියාව ඉඳලා ඉහළ මානසික හැකියාව දක්වා යන විදිහට ව්‍යුහගත ප්‍රශ්න ගොනු කරන්න ඕන. මොන ටික තමයි ඉතින් ඔකට දෙන්න තියෙන්නේ. මේකේ වැදගත්කම තමයි අර වාස්තවික බව ඇති කිරීම, පුද්ගල බද්ධතාවය අඩු කිරීම. මේ ඒ තුලින් දරුවට හිතලා රචනා ප්‍රශ්නවලදී දරුවට හිතලා යමක් ලියන්න පුළුවන්. එතකොට දරුවාගේ කොච්චරක් දුරට මේක ග්‍රහණය කරගෙන තියනවද, අවබෝධ කරගෙන තියනවද කියලා අදහසක් පරීක්ෂකයාට ගන්න පුළුවන්. එතකොට ඒකින්ද මේ ප්‍රශ්න වැදගත් කියලා කියනවා.
ඒ ටික නේද තිමේස අපිට ලියන්න වෙන්නේ? ඔව් සර්. ඉහළ මානසික හැකියාව මට්ටම් ටික ගහලානේ මෙතෙන්ට ලියන්න වෙන්නේ. අර එතකොට ශිෂ්‍යයන්ගේ නිර්මාණශීලී බහුවර්ණ දෙවර්ණ වල මේක අඩුයි. දැනුම විතරයි බලන්නේ. මෙතන ඊට එහා ගිය විශ්ලේෂණයේ සංශ්ලේෂණය වගේ දේවල් වුණත් බලන්න පුළුවන්. ඒකට ඒ හින්දා මේවා තමයි පද්ධතියට යෝජනා කරන්න වෙන්නේ. ඒ කියන්නේ නිර්මාණශීලීත්වය වැඩි වෙනවා. එතකොට පිළිතුරක් වෙනකොට සංවිධානාත්මක බව මොන වගේද කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ අර වගුරු ටිකක් උත්තර ටිකක් ගන්න. ඔව් ඒව තමයි. සර් මේකේ මේ පොඩ්ඩක් අර මිනුම සහ ඇගයුම අර්ථකථනය කිරීමේදී ශිෂ්‍ය සාධනයේදී අන්න ඒ කොටස මෙතනට පොඩ්ඩක් ලියන්න ඕනේ නැද්ද? මිනුම කියන්නේ මොකද්ද? ඇගයුම කියන්නේ මොකද්ද කියලා දාලා ශිෂ්‍ය සාධනයට මේ දෙක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ සැපයුම් වර්ගයේ ප්‍රශ්නය කියන්නේ මෙන්න මේවයි. ඒකෙන් ඔන්න මිනුම හා ඇගයුම සම්බන්ධ කරගන්න පුළුවන් කියලා ශිෂ්‍ය සාධනයට. එහෙම නෙවෙයිද මේක අර්ථකථනය කරන් ශිෂ්‍ය සාධනය එතකොට මිනුම ඇගයුම අර දැන් බහුවර්ණ එහෙම ගත්තාම සර් මේ අර අනුමානයෙන් එහෙම උත්තර දෙන්න පුළුවන් හැකියාවලුත් තියෙනවනේ. එතකොට ඒ ශිෂ්‍යයාගේ සාධනය වෙලාද නැද්ද කියලා හොයාගන්නත් අමාරු වෙනවනේ. එතකොට සමාජලාවට නේද? එතකොට ඒකෙදි අර මෙන්න මේ කියන ඒවත් එක්ක මේ සැපයුම් වර්ගයත් එක්ක ඒකෙදි ඒ අර අනුමානයෙන් මේ උත්තර දෙන එකට වඩා මේ මෙයාගේ මේ අර හැකියාව නැත්තම් එයාගේ අර විෂය දැනුම එතකොට ඒ නිර්මාණශීලීත්වය තමයි මිනුමට ලක් වෙන්නේ. ඒකත් එක්ක මේ ඒගොල්ලන්ගේ ඇගීම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන් මේ දැන් කොච්චර සාධනයේ මට්ටම කොහොමද මේ විෂය සම්බන්ධව ඒව ගැන අපිට අදහසක් ගන්න පුළුවන් නේද? මේ අර බහුවර්ණ සහ අර තේරීම් ප්‍රශ්න වලට වඩා මෙතනදී ඒක නේද කියන්න ඕන කියලා මට හිතෙන්නේ. ඒක තමයි තිමිර මල්ලි කියන්න ඕන. අර හිරාන්ස කිව්ව ඒ මතු පිරීමත් එක්ක එතන අර මේ අපේ චන්ද්‍රදාස සර් කරපුවත් එතන තියෙනවනේ ශිෂ්‍ය සාධනයේ මිනුම සහ ඇගයුම කියලා. දැන් මිනුම කියලා කියන්නේ අර යම්කිසි සංඛ්‍යාත්මක අගයක් විස්තර කිරීම ගුණාත්මකව සංඛ්‍යාත්මක අගයක්. අර ඇගයුම කියලා කියන්නේ අර ඒ සංඛ්‍යාත්මක අගයට දෙන ඒ කියන්නේ ඒක නිශ්චිත ක්‍රියාවලියකට ඒ කියන්නේ අන්න ඔය කියන කොටස් ටිකත් මේකට අදාළ කරගන්න අවශ්‍ය නැද්ද කියන එකයි මට තියෙන ගැටලුවක්. ඒ කියන්නේ මම මේක ප්‍රශ්නේ බැලුවාම මට ඔළුවට ආවේ තිමිර මල්ලි ආයතරයක් කියන්නකෝ ඒක ආයතරයක් කියන්නෝ මට ඒක තේරුන්නේ. සර් දැන් මෙතන තියෙන ශිෂ්‍ය සාධනයනේ. ඔව්. එතකොට ශිෂ්‍ය සාධනය අපිට මනින්න පුළුවන් මිනුමෙනු යගෙනුනේ මනින්න පුළුවන්. එතකොට මේ මිනුම ඒ මිනුම සහ ඇගයුමට කොතරම් දුරට සාධාරණයක් ඉෂ්ට කරනවද මේ සැපයුම් වර්ගයේ පරීක්ෂණ? නෑ එච්චර දුර අහන්න එපා. මේකෙදි මේ මිනුම් සහ ඇගීමේදී නිතරම දාන වචනයක් සහ තමයි මේ මිනුම් සහ ඇගීම සාධනය ඒවා වෙනම ලියන්න යන්න එපා. මේ දරුවෙක් ඉගෙනගත්ත මට්ටම මේ මයින් එක සහ අගය කරන එක. සැපයුම් වර්ගයේ පරීක්ෂණ භාවිතයෙන් කොහොමද සිද්ධ කරන්නේ? ඇයි මේක වැදගත් වෙන්නේ? ඇයි සැපයුම් විතරක්? ඇයි කෙටි ප්‍රශ්න වලින් බලන්න බැරි කියන එකට උත්තරේ විතරයි සර් මෙතන අහන්නේ. එක එක විග්‍රහ කරන්න එපා. ප්‍රශ්නේ ඔළුව කුරුවල් වෙනවා එතකොට. දරුවගේ සාධන මට්ටම සඳහා කියලා දීලා තියෙනවනේ. ඔව්. ඔව්. ඉතින් මිනුම ඒ සඳහා සැපයුම් වර්ගයේ වැදගත් තමයි අහන්නේ. ඔව්. එතකොට මේ දැන් අපි කියපුවානේ මේද උත්තර? එතකොට මට හිතුනේ يعني මිනුම ඇගයුම කියන්නේ මොකක්ද කියලා සර්. ඊට පස්සේ දැන් ඇගයුමකදී ප්‍රජනන ආවේදන මනෝචාලක ශාස්ත්‍ර අගයනවා. එතකොට ඒකෙනුත් ප්‍රජනන ශාස්ත්‍රය තමයි මේ ලිඛිත පරීක්ෂණ වලින් අවධානය යොමු කරන්නේ. ලිඛිත පරීක්ෂණ කොටස් දෙකයි සැපයුම් වර්ගය තේරීම් වර්ගයයි කියලා ඉඳලා ඊට පස්සේ උතන සැපයුම් වර්ගය ලියන්න ඕන කියලා මට හිතුනේ.
මටත් අවබෝධය ආවේ ඔන්න ඔය කොටස. දැන් ඒ කියන්නේ අර සඳහා මේ දෙක පාවිච්චි කරන ශිෂ්‍ය සාධනයට මිනුම ඇගයුම. එතකොට ඒකට සැපයුම් වර්ගයේ පරීක්ෂණ කොතරම් දායකත්වයක් දෙනවද ශිෂ්‍ය සාධනයට? ඒකේ වැදගත්කම. මිනුමට ඇගයුමටයි. මිනුමට වෙනම ලියලා ඇගයුමට වෙනම ලියන්න ඕන කියලාද ඔයාලා කියන්නේ? නෑ පොඩ්ඩක් නිර්වචනයක් දීලා ඊට පස්සේ වැඩි අවධානයක් සැපයුම් වර්ගයට දෙන්න පුළුවන්. මෙතන මිනුම පොඩ්ඩක් අපි සඳහන් කරලා ශිෂ්‍ය සාධනයේට මිනුමයි අගයුමයි අපි කරන්න ඕනේ. මිනුම කියන්නේ මේකයි අගයුම කියන්නේ මේකයි. ඒකට සැපයුම් වර්ගයේ පරීක්ෂණ වලින් ලොකු දායකත්වයක් දෙනවා. අර පොඩි මාත් එකෙන් ඇවිල්ලා ඊට පස්සේ ඒකට කොහොමද සැපයුම් වර්ගයේ පරීක්ෂණ සරල කියපු උත්තරේ හරි. නමුත් ආරම්භය අර ටික දෙන්න ඕනේ කියන එක මම විග්‍රහ කරමු කියන එකයි මේ තිමිරසගේ මිස්ගේ අදහසනේ. මිනුම ශිෂ්‍ය සාධනය මිනුම ශිෂ්‍ය සාධනය මිනුම් හා ඇගයුම සඳහා නෑ ශිෂ්‍ය සාධනය මිනුම් සහ ඇගයුම සඳහා සැපයුම් වර්ගයේ පරීක්ෂණ භාවිතයේ වැදගත්කම. මේ හිරාංශ කිව්ව ඒවත් එක්ක අර මිනුම සහ ඇගයුම එතනට සම්බන්ධ කරන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. අර මේ දැන් තේරීම් වර්ගයේ ප්‍රශ්න නැත්නම් බහුවර්ණ වගේ නැත්නම් ඒ වගේ ප්‍රශ්නවලදී ශිෂ්‍යයා අනුමානයෙන් උත්තර ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ එයාට ලකුණු ගන්න පුළුවන්. හැබැයි එයාගේ ඇත්තටම මේ එයා මේක සාධන මට්ටම සාධනය වෙලාද කියලා හිතාගන්න බෑ. ඔව් එතකොට ඒ නිසා අර සැපයුම් වර්ගයට ගියාට පස්සේ එයාට එහෙම අනුමානයෙන් උත්තර ලියන්න අමාරුයිනේ. එතකොට එයාට ඔව් ඒක නිසා අර ඒ කියන්නේ විෂය නිර්දේශය ගැන එතකොට එයා අවබෝධ කරගෙනද කියලා අපිට හොයාගන්න පුළුවන්. එතකොට ආවේදනික ඒ ගති ලක්ෂණ දිනවද? දැන් මෙතන මේ යන්තම් ලියලා තිනවා පේනවා මේ ඔකේ පොඩි උත්තර වගේක්. ඒවත් එක්ක මම හිතන්නේ ඔක එන්න ඕන නේද? ඒ කියන්නේ පිළිතුරු කොහොම සංවිධානය කරන්නේ? එතකොට ඒ වගේ දේවල් අර අනිත් කියන අර තේරීම් වර්ගයේ වයින් අපිට මැනගන්න බෑ. එතකොට අර මිනුම කියන එකට සාධාරණව ඇගයුමක් කරන්න පුළුවන්. මෙන්න මේ කියන සැපයුම් වර්ගයේ ප්‍රශ්න පරීක්ෂණ වලදී කියලා තමයි මේ ලියුවොත් හොඳයි කියලා තමයි හිතන්නේ. එහෙම නේද මේ හිරාංශ? මේ මොනවද මෙන්න මේවා මගින් මැන්නොත් මිනුම කියන්නේ ඒකනේ. මෙන්න මේ එක්ක දෙවර්ණ එක්ක බහුවර්ණ එක්ක කෙටි ලිඛිත එක්ක රචනා මේකනේ මිනුම කියන්නේ. ඒවා මගින් මැන්නොත් ඇත්තටම දරුවට අගය කරන්න පුළුවන්ද? එයාගේ සාධන මට්ටම සැබෑ මට්ටමට ඇවිල්ලාද? කණා ගහලාද ඇවිල්ලා තියෙන්නේ? මෙන්න මේවට සැපයුම් වර්ගයේ පරීක්ෂණ වලින් වෙන දායකත්වය තමයි මෙතන කතා කරනවා මට නම් දැනෙන විදිහට. මොකද ප්‍රශ්නයක එක කොටසක් මේ අර විදිහට ලියන්න ඕනද කියලා ඕනනම් ඉතින් කෙනෙකුට ලියන්න පුළුවන් මිනුමෙන් මේකයි ඇගයුමෙන් මේකයි කියලා නෑ. මේක මට නම් හිතෙන්නේ ශිෂ්‍ය සාධනය මයින කොට ඒක මැනලා මෙන්න මේ මයින එකක් තමයි සැපයුම් වර්ගයේ ප්‍රශ්න. ශිෂ්‍ය සාධනය මැනීමට යොදා ගන්න ක්‍රමවේදයක්. ඒකෙදි එහෙම මැනලා ඒ ගන්න දත්ත වලින් දරුවා අගයපුවම මේකට සැපයුමට කොච්චර සාධාරණයක් වෙනවද? සැපයුම් වර්ගයේ ප්‍රශ්නවලදී තමයි ප්‍රජානන ක්ෂේත්‍රයේ ඉහළ මානසික හැකියාව බලන්න පුළුවන්. ඒත් එක්කම ඒ වගේන් තමයි විෂය නිර්දේශයට ආවරණය වෙන්න තියෙන හැකියාව අඩු වෙන්නේ හැබැයි. මොකද ඒ වගේ දෙන්න පුළුවන් ප්‍රමාණ ලිමිට් වළංගුතාවය අඩු වෙනවා. ඒ වුණාට ඒ වගේ කණා ගහලා ලියන්න බෑ. අනුමානයෙන් පිළිතුරු සපයන්න බෑ. ඒවා අනිවාර්යයෙන්ම දැනුවත් භාවයෙන් ලියන්න ඕන. එතකොට අන්න ඒ කාරණා ටික අනුව අපිට දෙන්න පුළුවන් මේකේ ප්‍රබලතාවයේ තියෙන මෙන්න මේ වගේ දරුවගේ ආවේදන මනෝචාලක ඒ ගති ලක්ෂණ අපිට මයින්ඩ් ඕන නම් ඒවත් මේකෙන් මයින්ඩ් පුළුවන්. දරුවට පූර්ණ නිදහස තියෙනවා මේක තුල ලියන්න. ඒ හින්දා අපිට මේ රචනා ප්‍රශ්න අරවටත් වැඩිය ව්‍යුහගතවටත් වැඩිය මේමයි. හැබැයි ඒක පුද්ගල බද්ධතාවයේ තියෙනවා. ඒ හින්දා මේ සැපයුම් වර්ගයේ පරීක්ෂණ භාවිතය මේ තේරීම් වර්ගයේ පරීක්ෂණ භාවිතයට වඩා යම්කිසි ප්‍රබලත්වයක් තියෙනවා කියන එක ලියන එක තමයි මම නම් ලිව්වා නම් මේකට ලියන්නේ.
ජනක සර් ජනක සර් මට හිතෙන්නේ ජනක සර් කියන ක්‍රමේ හරි කියලා. අපේ තිමිර සර් හිරන් සර් කියන ක්‍රමේ හරි. ඒකෙදී මිනුම් සහ ඇගයුම් කියන එක ගැන නෙමෙයි අපෙන් අහන්නේ. මිනුම් ඇගයුම සඳහා සැපයුම් වර්ගයේ පරීක්ෂණ වලින් ඒ කියන්නේ ශිෂ්‍ය සාධනය සඳහා සැපයුම් වර්ගයේ පරීක්ෂණ වලින් දායකත්වය. ඒ කියන්නේ මිනුම සහ ඇගයුම තියෙනවා. හැබැයි ශිෂ්‍ය සාධනය සඳහා සැපයුම් වර්ගයේ පරීක්ෂණ වලින් දායකත්වය අහන්නේ. ඒතර මිනුම ඇගයුමට මේ ඇගයුම ගැන අපෙන් අහන්නේ නැහැ. මෙතනදී අත්‍තරම අහන්නේ සැපයුම් වර්ගයේ පරීක්ෂණවල ශිෂ්‍ය සාධනය සඳහා තියෙන දායකත්වය මොන වගේද කියලා අහන්නේ. මට තේරෙන්නේ එහෙම. සර් ජනක සර් කියන එක හරි කියලා මම කියන්නේ. මට තේරුනේ මේ විදිහයි අපේ හාමුදුරනේ අනිත් අයගේ අපේ අර ටීචර් පොඩ්ඩක් අදහසක් දෙන්නකෝ අපිට. නැසත් දැන් මම කිව්වෙත් ඒක තමයි. ඒ කියන්නේ දැන් ඔතෙන්දී මිනුම ඇගයුම කියන්නේ මේකයි කියලා චුට්ටක් ලියවුනොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මෙතන ඔක අහලා තියෙන නිසා මිනුම සහ ඇගයුම සඳහා කියලා. එතකොට දැන් කොහොමත් අපි සැපයුම් වර්ගය කියන්නේ මේක කියන එකත් ඔතෙන්දී නිර්වචනයක් දෙන්න ඕනේනේ. ඒකත් එක්කම පොඩි ඒ කියන්නේ ලොකු බර ටයිප් දීමක් මිනුම ඇගයුමට යන්නේ නැතිව සැපයුම් වර්ගය කියන එක පොඩ්ඩක් ලියන වගේම පොඩ්ඩක් මිනුම ඇගයුම කියන්නේ මේක කියලා ලිව්වොත් හොඳයි කියලා මට හිතුණා. සැපයුම් වර්ගයේ පරීක්ෂණයක් නෙමෙයිද මිනුමක් කියන්නේ? ජන මේ ටීචර් මට හිතෙන්නේ නෑ සර්. ඒ කියන්නේ සැපයුම් වර්ගයේ පරීක්ෂණ වල දායකත්වය කියලා කියන්නේ සැපයුම් වර්ගයේ පරීක්ෂණයකින් සිද්ධ කරන මිනුම සහ ඇගයුම මේ අහන්නේ. සැපයුම් වර්ගයේ පරීක්ෂණයකින් තමයි මිනුම කරන්නේ. මිනුම ගන්න හරි. සැපයුම් වර්ගයේ පරීක්ෂණයකින් තමයි ශිෂ්‍ය සාධනය මනින්න සහ ඇගීමක් කරන්නේ. ඒකෙන් තමයි දරුවා ආගේ යන්නේ. එහෙමනම් ඒක සඳහා මේ සැපයුම් වර්ගයේ කොහොමද වැදගත් වෙන්නේ කියන එකයි මගේ අදහස. ඔව් ඒ කියන්නේ ශිෂ්‍ය සාධනය සඳහා සැපයුම් වර්ගයේ පරීක්ෂණයකින් සිදු කරන මිනුම සහ ඇගීම අහන්නේ. එහෙම නේද සර්? මට හිතෙන්නේ එහෙමයි. මට තර්ක කරන්න පුළුවන් ඒ විදියයි කියලා. ඕන්න ඒ අනවශ්‍ය දෙයක් ලියන්න එපා කිව්වා. මේ වගේ මාතෘකාව මුලදී ප්‍රශ්නේ මුලදී අර වගේ දෙයක් අහනවා වෙන්නත් පුළුවන්. නෑ එහෙම එකක් අහන්න විදිහක් නෑ මෙතන සර්. ඒ කියන්නේ සැපයුම් වර්ගයේ පරීක්ෂණවල වැදගත්කම ඒ කියන්නේ ශිෂ්‍ය සාධනය සඳහා සැපයුම් වර්ගයේ පරීක්ෂණවල දායකත්වය පරීක්ෂණ දායකත්වය මේ මිනුම සහ එවන ලක් කරන්නයි කියලා කියන්නේ. ඒ කියන්නේ මිනුම ඇගයුම කියන එක හඳුන්වන්න නෙමෙයි. සැපයුම් ඒ කියන්නේ ශිෂ්‍ය සාධනය සඳහා සැපයුම් වර්ගයේ පරීක්ෂණවල තියෙන දායකත්වය මිනුම සහ ඇගයුමට ලක් කරන්නයි කියලා කියන්නේ. මිනුම ඇගයුම පැහැදිලි කරන්න ගියොත් එහෙම ලොකු කාලයක් ගන්න වෙනවා මේකට නේද? ඔව් ඒක හරි. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට තියෙන ලකුණු ප්‍රමාණය කොච්චරද කියලා ඒකටත් එක්ක තමයි මාර්කත් හිතෙන්නේ. ලකුණු 6 ඉන්නේ නේද? ඔව්. ඒකෙදි ශිෂ්‍ය සාධනය ගත්තාම සැපයුම් වර්ගයේ පරීක්ෂණ වලින් තියෙන ශිෂ්‍ය සාධනය ඇගීමකට සහ මිනුමට ලක් කරාම මිනුමට සහ ඇගීමකට ලක් කරාම අර සර් කිව්ව කරුණු ටික මේකට එකතු වුණාම ඇති. අර අපේ වගුවෙන් අපිට උකහා ගන්න පුළුවන් ඒ ටික. අරකේ දුබලතා මේකේ ප්‍රබලතානේ. ඒ ටික අල්ලගෙන ලියන්න පුළුවන්. අන්න හරි. දෙක කියන්නේ අපිට දැන් ඒක පැහැදිලි කිරීමේදී කරන්න පුළුවන් නේ. බහුවර්ණවලදී අනුමානයෙන් පිළිතුරු දෙක හැකියවත් සැපයුම් වර්ගයේදී ඒ අවස්ථාව ශිෂ්‍යයාට අහිමි වෙනවා. ඒක නිසා විශේෂ සඳහා ඒ කියන්නේ ඒ අනුව ශිෂ්‍ය සාධනය අපිට මේ ඉතා හොඳින් මනින්න පුළුවන්. මේ අනුව නේ? ඔව්. ඔව්. ඒ වගේ ගත්තාම අර කියන මිනුම ඇගයුම අපි තක්සේරු කරලා තියෙනවා මේකත් එක්ක. මේක සංසන්දනය කරලා තියෙනවා මේකත් තක්සේරු ඉබේම වෙලා තියෙනවා. ඉබේම තක්සේරු වෙලා. එහෙම එකක් තමයි මේකේ අහන්නේ. අපි මේක පටල ගත්තොත් සර් මේකම ලියන්න වෙනවා ඔය දෙන කාලෙ ඔක්කොගේම. මේ රචනා ප්‍රශ්නවල ප්‍රබලතාවයක් නේ මේ අර ඉහළ මානසික හැකියාවමයි සංශ්ලේෂණය ඇගීම වගේව මයින්ඩ් පුළුවන්. සර් ඒ අනුව බැලුවහම මේ ප්‍රශ්න ගැටලුවක් තියෙනවා කියලා පේන්නේ නැද්ද? ඒ කියන්නේ අපිට මේ ප්‍රස්තුතය හරියට දීලා මේ පැටලි සහිතයි කියන්නේ. ප්‍රශ්නේ හරියටම නෑ ප්‍රශ්නේ හරියටම හරි. ඔන්න ඔහම තමයි දෙන්නේ. ඒ මිනුමේ තියෙන වචන දෙන්නේ මිනුම සහ ඇගීම. විෂය ඒකනේ. මේ විෂයට මේ සැපයුම් වර්ගයේ පරීක්ෂණ කොහොමද වැදගත් වෙන්නේ කියලා අහන්නේ. ඔය වචන දෙක නැතුව ප්‍රශ්න හදන්න පුළුවන්ද මට කියන්නකෝ.
එහෙම කරලා අපි මේ ප්‍රශ්න දෙක විස්තර කරන්න ගියොත් එහෙම අපිට කාලෙ මදි වෙනවා. අපි අර එදත් පටල ගත්තේ ඒකයි. මට අර විද්‍යාපීඨ මැඩම් කිව්වෙත් ඒකයි. ඔයාලා මේ උඩින් බලන්න මේ. බැරෑරුම්ම බැලුවොත් ඔයාලට ওই වාක්‍යවල එක විග්‍රහ කරන්න පුළුවන්. මේක ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. ඔයාලගෙන් ප්‍රශ්නයක්. ඒ අදාළ අහන දෙයට උත්තරේ දෙන්න කියලා කියන්නේ. ඕන්න මේකත් අහන්න පුළුවන් මට. මේ ඒකම තමයි දෙන උත්තරේ. එකක් නැති වෙයි නේද? ඈ? අර අපිට පොතේ නෝට් එකේ දීලා තියෙන විදිහට ඉගෙනුම් පළ දෙකක් එතකොට මැනෙනවානේ. එහෙම නැති වෙයි නේද? එහෙම අහන්නේ නැහනේ සර්. ඕලන්සල්ගේ පොතේ වැරද්දක් තියෙනවනම් වැරද්දක් විදිහට අපි දකින්න බෑ. ඒක මන් දන්නේ. ඒකෙත් අඩුපාඩුවක් තියෙනවනම් ප්‍රශ්න පත්‍රයක අඩුපාඩුවක් ගැන කවර කතාවද? නෑ සර් මේකේ අඩුපාඩුවක් නැහැ සර් ප්‍රශ්න පත්‍රයේ. මේක ප්‍රශ්නේ අඩුපාඩුවක් නැහැ. අපි මේ මිනුමේ මේකේ අහන්නේ ශිෂ්‍ය සාධනය සඳහා සැපයුම් වර්ගයේ පරීක්ෂණවල තියෙන දායකත්වය. එතකොට අපි මිනුමට සහ ඇගයුමට ලක් කරන්න ඕනේ ශිෂ්‍ය සාධනය සඳහා සැපයුම් වර්ගයේ තියෙන මේ දායකත්වය කොයි වගේද කියලා. ඔව් ඔව්. ඕනනම් කෙරෙන්නේ හරි අපි පටල ගන්න. ඕනනම් බලපන්න පුළුවන් ශිෂ්‍ය මේ මිනුම කරන්නේ දරුවා ඇගීමට ලක් කරන්න. එතකොට ඒ දරුවා ඇගීමට ලක් කරන්න මිනුම කරනවා නම් ඒ මිනුම මෙතනදි බලන්නේ සැපයුම් වර්ගයේ පරීක්ෂණ මගින්. මෙන්න මේ වගේ තියෙනවා මේ ටික කියලා ඔන්න වාක්‍යකින් දීලා ගන්න. අවශ්‍යම නම්. ඊට වැඩි යන්න එපා. ඊට වැඩි මේක ලියන්න ඒවා තියෙනවා. ඔව් ටීචර්. මේ මට අර මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් මේ අපේ මේ කවුද නිරෝෂණී මැඩම්ට කතා කරන්න පුළුවන් වුණා. එතකොට එයාට මම කිව්වා අහන්න කියලා අර අපිට අර තිබුණේ දැනුම භාවිතය කියලා අර ප්‍රශ්නයක් 2016 කොහෙද සර්? එතකොට සර් කියපු කතාවම තමයි මැඩම් කියලා තිබුණේ ඒ දැනුම කියන්නේ මොකක්ද කියලායි භාවිතය කියන්නේ මොකක්ද කියලායි විශ්ලේෂණය කරලා මේ පොඩි පැහැදිලි කිරීමක් කරලා මේ අර අපි දැන් මේ ලියන්නේ උදාහරණ සර්. ඔව්. උදාහරණ කියලා අපි ලියන්නේ අන්න ඒ විදිහට හැබැයි මේ බිහේවියරල් පැත්තට පොඩ්ඩක් බර කරලා උදාහරණ දෙකක් දුන්නම ඒ උදාහරණ දෙකයි මේ කියලා තියෙන්නේ උදාහරණ දුන්නම ඇති කියලා. හරි උදාහරණ දෙකක් ලියගන්න. මේ කිව්වා. ඔව්. ලොකු විස්තර මේවයි බල පොයින්ට් ෆෝම් එකට යන්න ඕන ඔය. අර රචනා ලියන ස්වරූපයට ලියන්න බෑ. අර විද්‍යා කරපු අය මේක ෂෝට් ෆෝම් එකෙන් ගහනවා. එහෙම එකක් තියෙනවා. අර ඕනවට වැඩිය ලියන්න යන්න එපා. අහු වෙනවා. මනෝවිද්‍යාවටත් එහෙමයි. එතනම කැරකෙනවා. සීමාවක් නැතුව යනවා ඊට පස්සේ. ප්‍රශ්නේ හරියටම බලන්න අවශ්‍ය දේ යටින් ඉරක් ගහගන්න ඒකට අනුව ගොනු කරන්න. අපේ හාමුදුරුවෝ කිව්වා වගේ මෙතන තියෙන්නේ මේ සැපයුම් වර්ගයේ පරීක්ෂණ වල වැදගත්කම දක්වන්න විතරයි තියෙන්නේ. අර වාක්‍යයක් ගාවලා විතරයි තියෙන්නේ. ඕනනම් ලියන්න. يعني ශිෂ්‍ය සාධනය සඳහා වැදගත් වෙන විදිය. සාධනයේ මයින්ඩ් පුළුවන් යම් කිසි ඇගයුමක් කරලා. ඒ ඇගයුම කරන්න නම් මේකෙදි සැපයුම් වර්ගයේ ඒ කියන්නේ සැපයුම් වර්ගයේ හෝ තේරීම් වර්ගයේ පරීක්ෂණ වලින් මිනුම් ලබා ගන්න ඕන. එහෙම ලබාගත්ත මිනුම් වලින් මම හිතනවා සාධාරණයි කියලා සැපයුම් වර්ගයේ පරීක්ෂණ වැදගත් වෙනවා කියලා. මෙන්න මේ හේතු හින්දා. එච්චරයි. ඊට වැඩිය ගහන්න යන්න එපා. සර් මෙතන දැන් අරන් මේ දැන් මං කිව්වේ ඒ කියන්නේ දැන් ප්‍රධානම ප්‍රශ්නේ අහලා තියෙන සැපයුම් වර්ගයේ පරීක්ෂණ තමයි. ඒවල වැදගත්කම තමයි. එතකොට අර අපි කරුණක් ලියාගෙන යන ගලා යෑමක් තියෙන්න ඕනේ. දැන් එකපාරට අපිට ඒක ඇගීම කරන්න මෙහෙමයි කියන එකට යන්නේ නැතුව අර ෆ්ලෝ එකක් එක්ක අපි යන්නේ ඒක හොඳයි කියන එක මං එතනින් කිව්වේ. ඒ කියන්නේ දැන් කොහොමත් ඔක එක එක්කෙනා අනුව ඩිපෙන්ඩ් වෙනවනේ උත්තරයක් ලියන විදිය අනුව. ඒක එතකොට එක එක්කෙනාගේ ශෛලිය අනුව තමයි එතෙන්දි ලියවෙන්නේ. එහෙම එකක් තියෙනවනේ සර්. හැබැයි මාකින් ස්කීම් එකේ මට පේන විදියට මේකේ සැපයුම සහ ඇගීමට ලකුණු වෙන් වෙන්නේ නැත. කරුණු පහක් නම් අර කියන්නේ ලකුණු පහයි. 10ක් බලනවා නම් භාගේ මේ කරුණු 10ක් බලනවා. ඕන වාක්‍ය දෙක තුනකින් ඉතින් ලිව්වත් කමක් නැහැ. ඔව්. නේද? ඒ කියන්නේ අතෙන්ට යන්න ඕනනේ අර ඒ කොටසට. අතෙන්ට බර තියන්න. බර තැබීම නෙමෙයි අපි ඉගෙන ගන්න මේ. අරකට බර වැඩි අරකේ ආරම්භය දැන් ආරම්භ ප්‍රශ්නයක දැන් ලියනකොට දැන් කියන විදියට ටීචර් කියන විදියට විස්තර කරන්න කියන එකට දැන් සාමාන්‍යයෙන් එතකොට ඒකේ ආරම්භයක් තියෙනවා නේ අපි කපාරටම ලිව්වොත් මේකත් කරලුවා. ඔව්. එතකොට ඕක ඉතින් ඒ කට්ටිය කියනම තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. කිව්ව කතාව හරි.
මේ 30ක් ගත්තා කියලා ඒක ලොකු වැරද්දක් දකින්නේ. අපි පොතක් ලියනකොට අපි ලියන්න යන දේ ගැන පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලානේ මේ මෙහෙමයි කරන්න කියලා ඊට පස්සේ ඒක තුලට යන්නේ. ඒක කමක් නැහැ. රචනා ප්‍රශ්නයක්නේ නිදහස තියෙනවනේ. හැබැයි රචනා ප්‍රශ්නික කොටසක් කියන එක ඔළුවේ තියාගෙන ලියන්න. තව ප්‍රශ්නයක් ඒ සමානම කොටසක් ඉහළ තිබුණා. ඒකට යනවා ලොකු වෙලාවක්. තේරීම් වර්ගයේ පරීක්ෂණ නිදසුන් දක්වමින් විස්තර කරන්න කියලා තියෙන්නේ. ඒවා තේරීම් කඩන්න ඕන මෙන්න මෙහෙම කියලා සැපයුම් වර්ගයේ ඒවා මේවයි උදාහරණත් එක්ක ලියන්න වෙන්නේ. අඩුම තරම එක උදාහරණයක්වත් යන්න. ඒකට සාපේක්ෂව ඊළඟ කොටස තමයි මෙතනින් අහන්නේ. ඒකේ හින්දා පිවිසුමක් කෙටියෙන් අරගෙන සාමාන්‍ය විදියට උත්තරේ ලියාගෙන යන්න. ඊළඟට අහනවා මේ විෂයබද්ධ විදියට විෂයබද්ධ වර්ගයේ බහුවර්ණ පරීක්ෂණ සාධන කොට පරීක්ෂකවරු ඔළුවේ තියා ගන්න ඕන මොනවද කියලා අහනවා. විෂයබද්ධ විදියට මොනවද ඔළුවේ තියා ගන්න ඕන බහුවර්ණ හදනකොට? කුෂිකර්ම විෂයට අදාළව ඉතිහාස විෂයට අදාළව විෂයබද්ධ වර්ගයේ බහුවර්ණ පරීක්ෂණ සකසන විට පරීක්ෂකවරුන් සිහියට තබා ගත යුතු උපදෙස් මොනවාද? එකට අනුව ලියන්න ඕන. ඒක විෂයට අදාළව විෂයබද්ධ විදිහට කියන්නේ විෂයට අදාළව. එතකොට එක් ප්‍රශ්නයකින් එක් ඉගෙනුම් ඵලයක් පමණක් සාධනය වෙන විදිහට ප්‍රශ්න සකස්. එක ඉගෙනුම් ඵලයක් විතරයි එන්න ඕන. ඒකත් විෂයානුබද්ධ වෙන්න ඕන. ඉගෙනුම් ඵල එකක් වෙන්න ඕන. ඒක විෂයට අනුව වෙන්න ඕන. විෂයානුබද්ධව. උදාහරණයක් විදිහට කෘෂි විද්‍යාවෙන් අහනවා නම් කෘෂි විද්‍යාව ඒ විෂය නිර්දේශය තුල තියෙන එකක් තමයි අහන්න ඕන. ඊට අමතරව තව සර් විෂයේ ලේසි කොටස් වලින් පටන්ගෙන අමාරු කොටස් දක්වා යන්න සංකීර්ණ තැන දක්වා යන්න ඕන විදිහට තමයි බහුවර්ණ හදන්න ඕනේ. ඒ කියන්නේ සරල තැන ඉඳලා නැත්තම් දරුවා අතාරිනවා මුලින්ම. සරල තැන ඉඳලා සංකීර්ණ තැන දක්වා යන ගමන් මාර්ගයක් මේකේ තියෙන්න ඕන. විෂයට අදාළව. ඒ විෂයට අදාළ කියන එක හැමතැනම තියෙන්න ඕන. තව මේ අනවශ්‍ය විෂය කරුණු ප්‍රශ්නයට ඇතුළත් නොකිරීම වැඩිපුර දේවල් ඒක අපිට මේකට ගාවන්න නැතුවත් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ ඒකකවල තියෙන ඒවා අදාළ කරගන්න නැතුව අදාළ තැනින් විතරක් මේ ප්‍රශ්නේ අහන්න වැඩි විෂය කරුණු ඒකට ගොනු කරගන්න නැතුව මේ සරලව දරුවට තේරෙන යන භාෂාවෙන් තේරුම් ගත හැකි විදිහට මේ ප්‍රශ්නේ හදන්න ඕන. මොකද බහුවර්ණනේ. තව වනුකන්දේ පිළිතුර තෝරන්න අනවශ්‍ය විස්තර දාන්න නැතුව තියෙනවා. මොකද හේතුව දරුවන්ගේ අපරාධේ මේක වෙලාව නාස්ති වෙනවා. එතකොට විෂය කරුණු මෙතන ඉදිරිපත් කිරීම නෙමෙයි අදාළ වර්ණය තෝරන එක. එහෙම නැත්නම් උත්තරේ තේරීමනේ මෙතන වෙන්න ඕනේ. එතකොට අනවශ්‍ය විස්තර මෙතෙන්ට අදාළ නැහැ. දරුවාගේ දැනුම තියෙන හින්දා පාඩම තියෙන හින්දා තමයි ඒක තෝරන්නේ. ඒකට ඒකේ අනවශ්‍ය කරුණු දැමීම පළක් නැහැ. තව මොනවද? විෂයබද්ධ වර්ගයේ බහුවර්ණ පරීක්ෂණ සකසන විට පරීක්ෂකවරු සිහියේ තබා ගත යුතු. පරීක්ෂකවරු පිළිතුරු වලට එහෙම නැත්නම් පිළිතුරු වර්ණ සංඛ්‍යා මගින් නියෝජනය වෙනවා නම් ඒවා අවරෝහණ හෝ ආරෝහණ ක්‍රමයට තැබීම සිදු කරොත් හොඳයි. මොකද දරුවගේ ඉක්මනට ඒක සංජානනය වෙනවා දරුවට පිළිතුර. එහෙම නැතුව තැන් තැන් වලින් තිබුණොත් දරුවා කන්ෆියුස් වෙනවා ඒකට. බෝල් වර්ණ නැතුව තියෙන්න ඕන.
විෂයට අදාළව කරුණු ඉදිරිපත් කිරීම බොල් වර්ණ විෂයට පරිබාහිරව බොල් වර්ණ තිබීම ප්‍රයෝජනයක් නැහැ. මේක ඒ විෂයට අදාළව මේ බොල් වර්ණ රහිතව බහුවර්ණ ඉදිරිපත් වෙලා තියෙන්න ඕන. වචන පුනර්වෙන්න නැතුව දෙන්න ඕන. ඉහළ මානසික හැකියාව මයින්ඩක් බහුවර්ණ යොදා ගන්න පුළුවන් හින්දා මේ බහුවර්ණ හදනකොට අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕන. ගුරුවරයා හොඳ අවබෝධයකින් බහුවර්ණ ටික හදන්න ඕන. ඒ හින්දා ඔය කියන උපදේශ ටික හරියට මෙතෙන්ට යොමු කරගන්න ඕන. උපදේශ පහක්වත් මේ මම දන්න විදිහට පෝස්ට් ග්‍රැජුවේට් එකේ කරුණු 4යි බලන්න. කරුණු 4ක් ඒකින්ද අපි 7ක් විතර ලිව්වනම් ප්‍රමාණවත් වෙනවා. සර් වර්ණ සමජාතීය වීම ගන්න පුළුවන්. පුළුවන්. සමජාතීය වෙන්නත් ඕන ප්‍රශ්න. එකම වර්ගයේ වෙන්න ඕන. ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න ඇතුළත් කිරීමේදී විෂය තේමා සැලකිල්ලට ගන්න ඕනනේ. වැඩෙන දුෂ්කරතා අනුපිළිවෙලට ප්‍රශ්න ඇතුළත් කරන්න. එහෙම නොවුනොත් අර අපි කිව්ව ක්‍රමානුකූලව වෙන්න ඕන. එහෙම නැත්නම් දරුවා එතනින් අතාරිනවා කියලා. අමාරු ප්‍රශ්න දාලා දරුවගේ කාලෙ මිඩංගු කරන්නේ නැතුව ක්‍රමානුකූලව යන්න වෙන්න ඕන. නිවැරදි උත්තර එකම ස්ථානයේ තියන්නේ නැතුව දරුවගේ එතන ඉහළ මානසික හැකියාව මේකෙන් ගන්න පුළුවන්. ඒ හින්දා දරුවගේ චින්තන හැකියාව ඒ වගේ දේවල් ඉදිරියට ගන්න දරුවට වර්ණය තෝරගන්න ඉඩ දෙන්න ඕන. බොල් වර්ණ දාන්න නැතුව ඒ තුල ඔන්න ඔහොම ටිකක් ඉතින් ලියන්න ඕන. ඒවා ඉතින් කල්පනා කරලා ලියන්න. කවදාවත් පොතේ නෑ. තියරිය උගන්වා ඇත අපි හිතලා ලියන්න ඕන. මෙහෙම වුණොත් වෙන්නේ මෙහෙමයි. තව ටීචර්ලාට මොනවා හරි මේකට එකතු කරන්න තියෙනවද? මූල ධර්ම ටික මේකට අනුගත කරලා ලියන්න. ජනකස ඔව් අපේ හම්දුරු. තව පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි දැන් අපි හිතමු කරුණු 4ක් අහලා තියෙනවා නම් කවුරු හරි අපි හිතමු 7ක් ලිව්වයි කියලා. ඔව්. එතකොට ලකුණු දෙනකොට පළවෙනි කරුණ හරි දෙවෙනි එක වැරදි තුන්වෙනි එකයි හතරවෙනි එකයි හරි. එතකොට පළවෙනි කරුණ 4න් 3යි හරි. එතකොට අනික් ඒවා අදාළ කරගෙන ලකුණු දෙනවද නැත්නම් පළවෙනි 4 අරගෙන ලකුණු දෙනවද? අපේ හාමුදුරුවෝ උසස් පෙළ මේ පේපර් මාකින් යනවා නෑ ගිහිල්ලා නෑ අපේ පේපර් මාකින් යන ටීචර්ස්ලා ඉන්නවද උසස් පෙළ අපිට ළඟම ගන්න තියෙන එක ඒකනේ. ඔව් සර්. කොහොමද ලකුණු දෙන්නේ අපේ හාමුදුරුවන්ට කියන්නකෝ. ඒ කියන්නේ එතකොට කරුණු ටික තියෙනවා නම් ඒ අදාළ කරුණු වලට අපි රතු පෑනින් මාක් කරනවා. ඊට පස්සේ ඒ කියන්නේ අපි අර ළමයාගේ පැත්ත ගැන චුට්ටක් වැඩිපුර හිතලා තමයි ලකුණු දෙන්නේ. මුල් කොටස් අපේ හාමුදුරනේ ඒ වාගේ අවස්ථාවක ඔය යුනිවර්සිටි වල සාමාන්‍යයෙන් දෙන ක්‍රමේ තමයි ස්කීම් එක තියෙනවා. ස්කීම් එක තමා සතුයි අදාළ ලෙක්චරර් සතුයි. එතකොට ස්කීම් එක තියෙනකොට ඒ ස්කීම් එක පැනල් එකක් ඉන්නේ මේ මාක් කරන්න යවුවා. තනියම කරගන්න. එතකොට ස්කීම් එක අදාළව අපි බලනවා මේකට උත්තර ටික. මම අහන්නේ 4යි. මට දරුවා දීලා තියෙනවා 6ක්. හැබැයි දරුවාගේ එකක් වැරදි. මම වැරදි එක රතු පෑනින් අයින් කරනවා. ඒක වැරද්දක් දානවා. දාලා ලකුණු කීයද උපරිම දෙන්න පුළුවන් 4 නම් හරි කරුණු 4කට ලකුණු 4ක් දානවා. එච්චරයි. හරි සර් හරි. කෙනෙකුට අවශ්‍ය නම් සමහරු ඉන්නවා මුල 4 ගන්න පුළුවන්. ඒක පරීක්ෂකයා සතුයි. ගොඩාක් දුරට බලන්නේ දරුවාගේ පැත්තෙන් බලන්න කියලා කෙනෙකුට එන්න මුල් 4 බලලා ලකුණු දෙන්න පුළුවන්. ඒකයි රචනා ප්‍රශ්න වැඩියෙන් ලියන්න එපා කියලා. කෙනෙකුට ඒකට තර්ක කරන්න පුළුවන් මම බැලුවේ 4යි. මට මේකේ තියෙන්නේ දරුවා පේපර් එකේ තේරුම් අරන්නේ 4 නම් 4යි. ඒකින්ද මම මුල් 4 බැලුවා. කාටවත් ඒකට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න බෑ. ඉතින් අපි ගොඩාක් දුරට ওই පැනල් මාකින් වල කියන්නේ දරුවාගේ පැත්ත දරුවා මෙහෙම හිතන්න ඇති කියලා ලකුණු දෙනවා. හැබැයි පශ්චාත් උපාධියේ එහෙම ලකුණු දෙන්නේ නැහැ. එහෙම විය යුතුයි කියලා ලියන්න ඕන. හිතන්න ඇති කියලා හිතේ තියෙන දේවල් වලට ලකුණු දෙන්නේ නැහැ. O level නම් පාස් කරන්නේ අපි හිතේ තියෙන ඒවට ලකුණු දීලානේ. එහෙම වෙන්නේ නැහැ. ඒ හින්දා අපේ ආම්දරනේ කරුණු වැඩි වුණා කියලා කෙනෙකුට ලොකු හානියක් වෙන්නේ නැහැ. කාලය හැබැයි කළමනාකරණය කරගන්න. කාලය විතරයි නාස්ති වෙන්නේ. 4ක් අහනකොට 10ක් ලියන්න ගියොත් ඒකට අපරාධ වෙන ප්‍රශ්නයකට යන කාලය. හැබැයි Tamanට හරියටම ටක්කෙටම උත්තරේ දෙන්න පුළුවන් වෙන්න ඕන. වන්ලා ගහනවා නම් කරුණු ටිකක් ඉතින් වැඩියෙන් ගහගන්න. හරි සර්. යන්නකො ඉක්මනට.
මම හන්දෑවක් ගෙනත් දාන්න ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මෙයා බස් එකේ ඉන්නේ. ටවුන් එකේ ඉන්නේ. තමයිට සිරියයියාගේ වාහනේ අරගෙන ටවුන් එන්නත් වෙයි 3ට විතර. මම බලන්නම්කෝ. කෝල් එකක් දෙන්නම්. හෙලෝ. මේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඒ ඇති නේද අපිට ප්‍රමාණවත් නේද කෞසල ටීචර්? ඇති නේ සර්. රචනා පරීක්ෂණ ව්‍යුහගත කිරීමේදී අනුගමනය කළ හැකි උපාය මාර්ග මේක නැවත නැවත අවශ්‍ය නැහැ. හැබැයි පරිස්සමෙන්ද ඕක තමයි හැමතැනම අහලා තියෙන්නේ. අපේ හාමුදුරුවෝ දැන් ඔබ වහන්සේට රටාව තේරෙනවා ඇති මේක යන. මේ තොගෙන් අහන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක්. රචනා ප්‍රශ්න ව්‍යුහගත කිරීමේදී සලකා බලන සාධක. පරීක්ෂකවරුන් සතු ලක්ෂණ. පරීක්ෂකවරුන් අවධානය යොමු කළ යුතු කරුණු. කොහෙන් ඇහුවත් අහන්නේ මේ ටිකමනේ. ඒකින්ද රචනා ප්‍රශ්න ව්‍යුහගත කිරීම අනිවාර්යෙන් බලා ගන්න. ව්‍යුහගත කරනකොට කෙටි කරන්න ඕන. අර පොඩි සංකල්ප ටිකයිනේ. බොහොම පොඩ්ඩයි තියෙන්නේ රචනා ප්‍රශ්නයක් ව්‍යුහගත කරනකොට. ප්‍රශ්නේ කොට කරන්න ඕන. පිළිතුර සඳහා රාමුවක් හදන්න ඕන. ප්‍රකාශනයක් පදනම් කරගෙන ප්‍රශ්නය හදන්න පුළුවන්. ප්‍රශ්න රූප සටහනක් වගුවක් පින්තූරයක් ආශ්‍රයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. පිළිතුරේ තිබිය යුතු දිග ප්‍රමාණයට ඉඟි දෙන්න ඕන. ඉඩ තියන්න ඕන. ඉංග්‍රීසි පේපර් එක එහෙමනේ O level වල. අවකාශය ඉඩ දෙනවා. ප්‍රශ්න මගින් පිළිතුරේ අවධානය යොමු කළ යුතු කොටස් නොකළ යුතු කොටස් අවධාරණය කරලා තියෙනවා. ප්‍රශ්නෙන් ඒක අවධාරණය කරලා මේ පැත්තට යන්න ඕනේ මේක ලියපුවම ඇති. සමහර ප්‍රශ්න දෙන්නේ එක්කෝ මේක අරක දෙකම ලියන්න ඕනේ එක්කෝ මේ පැත්ත ලිමිට් කරලා තියෙනවා. ඒකට ඒකෙන් දන්නවා මේක තමයි මේක ලියන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඒ ටික විස්තර කරගත්තා නම් ඇති. හැබැයි අහන්න පුළුවන් තව එකක් 2021 විවෘත රචනා ප්‍රශ්නවල දුර්වලතා අවම කිරීමට ගුරුවරු විදිහට ඔයාලා ගන්න ක්‍රියාමාර්ග මොනවද? මේක ප්‍රශ්න පත්‍ර හදනකොට සහ ප්‍රධාන කොටස් දෙකකට අපිට විස්තර කරන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර හදනකොට සහ පිළිතුරුපත් ලකුණු කිරීමේදී. රචනා ප්‍රශ්නවල දුර්වලතා අවම කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. පිළිතුරුපත් අගය කරනකොට මේ බලනකොට පැනල් මාකින් යන්න පුළුවන්. අපේ ජාතික විභාග බලන විදියට. පළවෙනි ප්‍රශ්නේ සේරම බලලා ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ පටන් ගන්න පුළුවන්. පුද්ගල බද්ධතා අඩුවෙන් ඒක එහෙම නැත්නම් එතන බලනකොට පැනල් මාකින් වල යනකොට ඒක අධීක්ෂකවරයෙකුට පුළුවන් අහඹුලේ සාරගෙන බලලා අඩුපාඩු තියෙනවද කියලා බලන්න. ප්‍රශ්න පත්‍රය සකස් කරනකොට රචනා ප්‍රශ්න ව්‍යුහගත කිරීම මගින් ප්‍රධානම දුර්වලතාවය වෙන වාස්තවික ලකුණු ලබා ගැනීම. බැරි වෙනවා දරුවට. වාස්තවිකව ලකුණු ගන්න බැරුව වෙනවා. ඒකට තමයි උත්සාහ කරන්නේ. ඒක තමයි ප්‍රධාන අරමුණ. ව්‍යුහගත කිරීම තුළ. ඒ වෙලාවෙම මාකින් ස්කීම් එක සහ ආදර්ශ පිළිතුරු හෝ මාකින් ස්කීම් එක හදා ගන්නවා නම් තවත් මේක හොඳයි. වාස්තවික ලකුණක් ලබා දෙන්න තමයි මෙහෙම කරන්නේ. ඒත් එක්කම එදා අපේ සර් කිව්වා වගේ තිමිර සර් පරීක්ෂණ නිල්පත භාවිතා කරලා මේ ප්‍රශ්න ටික හදන්න. මානසික හැකියාවලට උචිත වෙන විදිහට ප්‍රශ්න පත්‍රේ එක ප්‍රශ්න වලට බර තියන්න. ලකුණු දෙන්න. විකල්ප ප්‍රශ්න ගොඩාක් අඩු කරන්න. කෙටි සටහන් ලිවීමේ ප්‍රශ්න පුළුවන් තරම් අඩු කරන්න. දරුවගේ අර මනස තුල තියෙන දේවල් පුළුවන් තරම් එළියට ගන්න උත්සාහ කරන්න. ඔච්චරයි. හරි සරලයි. කොහොමත් රචනා ප්‍රශ්න වලට වැඩි බරක් තැබිය යුතුයයි මාගේ පෞද්ගලික හැඟීමය. ඔක මැඩම් ඉගැන්වුවේ hina වෙවි. මොකක් හරි කියලා hina වෙනවා. මේක තුලින් අනිවාර්යෙන් මට හිතුණා මේක නම් විභාගෙට එනවාමයි කියලා. මේක රාතු පෑනින් තරුවක් දාගෙන තියෙනවා. අනිත් ඒවා නිකන් ඇත්තට මේක පුදුම මේවා එකකින් ඉගැන්වුවේ. ඒ වාගෙම හැම අවුරුද්දෙම මේක මොනවා හරි ඇවිත්. ඉන්න පොඩ්ඩක් ඒක බලන්න. ඊට පස්සේ අහනවා මේ 6 වෙනි ප්‍රශ්නේ අපිට පරීක්ෂණ වණුවක පහත දර්ශක හා
පහසුතා නේද? පහසු මට ඒක හොයන්න බෑ. පරීක්ෂණ වනුවක පහසුතා දර්ශකය හා විභව්‍යතා දර්ශකය යනුවෙන් අදහස් වන්නේ කුමක්දයි පහදන්න. ඒක නම් මට තේරෙන්නේ නැහැ. කවුරු හරි දවසක් පොතකින් ඕකට උත්තරයක් කිව්වා මට මතකයි. මොකක් හරි පොතකින් මේකටද මම මේ දර්ශක දෙක ගැන පොඩ්ඩක් කියලා දුන්නා. විභවතා දර්ශකයයි පහසුතා දර්ශකයයි කියන එක. මේක නම් මට නම් අහුවෙලා නැහැ ටීචර්. කාට හරි අහුවෙලා තියෙනවද? ඒකත් අහන්නේ මේ පරීක්ෂණ වනුව. උගන්වන්න නෑ නේද සර්? මේක අපිට උගන්වන්න නැහැ කියලා තමයි මට කවුරු හරි පොතකින් එදා අපේ තිමිරමල්ලිද මන්දාර මේ ජාතික අධ්‍යාපන ආයතනයේ පොතකින් මේකට පොඩි උත්තරයක් මේ පේපර් එක තව තැනක තිබුණාදෝ කියලා මට සැකයක් තියෙනවා. මට උත්තරයක් දුන්න දවසක්. වචනේ හම්බුණාස කලින් අර මිස් කෙනෙක්ද කොහෙද කිව්වා මොකක් හරි විභවනතා ගැන. මිස් කෙනෙක් තමයි කිව්වේ. විභවතා නෙමෙයි විභවනතා. අන්න රයිට් වචනේ. විභවනතා. පිළිනිමිස් නේද මට මතක විදිහට. මටත් මතක. පිළිනිමිස් උදව් කරන්නකෝ. මේ වචන දෙකේ තේරුම කිව්වනම් අපිට නෑ සර් මං කිව්වේ නෑ. නැද්ද? ඉන්නකො මං කොහේ හරි ඔක ලියාගත්තා. මේ පොතේ බලන්නම්කෝ. ඔක පේන්නේ නැති ප්‍රශ්නයකමයි ওই විදිහටමයි තිබුණෙත් ඕක. කෙටි ප්‍රශ්නයකට ඕක තිබුණේ. MCQ තිබුණේ නේ? MCQ එකක තිබුණේ. ඇයි අපිට ඒක ඉගන්නුවේ නැත්තේ කියන එකයි බලපාන්නේ නේ. ටීචර් කියනකොට අපිට මේ මිස් කාර්ය කවුරු හරි කිව්වා දක්ෂ අදක්ෂ අය වෙන් කර දැක්වීම කියලා. මම ඒක ලියන්න තියෙනවා. කොතනද ඕක තියෙන්නේ ටීචර්? එහෙම හොයාගන්න බෑස මේ අර අපි 2014 ද මන්දස මේ කොහොම හරි MCQ එකක තමයි. ඔව් එන්නේ එහෙම තමයි දක්ෂ අදක්ෂ තමයි මොකක් හරි අය වෙන් කර දැක්වීම කියලා තමයි ලියාගෙන තියෙන්නේ. 2014 ප්‍රශ්නයක් වගේ මතක සර්. පහසුතා දර්ශකය කියන්නේ එතකොට විභාවනතා කියන්නේ දක්ෂය වෙන් කිරීම. පරීක්ෂණ වනුවක 2014 MCQ ප්‍රශ්නයක්. හිතුව කීයද? හිතුව මතක නෑනේ. හිතුව නම් සර් 103 පිටුව කියලා ලියලා තියෙනවා. පොඩ්ඩක් බලන්න සර් ඒක 16 වෙනි ප්‍රශ්නේ වෙන ප්‍රශ්න කියලා දාලා තියෙනවා. 103 රචනා. බලන්නකො මේ හැම එකේම රචනාමය ප්‍රශ්නයක් ව්‍යුහගත කළ හැකි ආකාරය. අම්මත් තැනම යනවා ඒක. බහුවර්ණ සකස් කිරීමේ සැලකිය යුතුමත් කරුණු 4ක්. දැනුම මැනෙන බහුවර්ණ ප්‍රශ්නයක්, අවබෝධය මැනෙන බහුවර්ණ ප්‍රශ්නයක්. බලන්න හැම තිස්සෙම ඒක ගිහින් තියෙනවා මේ ප්‍රශ්න ටික. ඒක අපි මේ දැන් අතන පහසුතාවය කියන එක දන්නේ නැති හින්දා ඒක චුට්ටක් අහලා බලන්නද මම? මට ඒක දන්නේ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් චුට්ටක් කියලා දෙන්නකෝ. දැන් මෙතන පරීක්ෂණ වනුවක මොකක් හරි මයින ප්‍රශ්නයක් ගැන නෙමෙයි කියන්නේ ප්‍රශ්නයක පහසුතා දර්ශකය හා දක්ෂ අදක්ෂය වෙන් කර ගන්න තියෙන එක කියලා අදහස් කරන්නේ මොකද්ද? යන්නකස ඒක අපිට උගන්වන්න නැත්තම් වැඩක් නැති වෙයි නේද සර්?
එහෙම හිතමු. බැරි වෙලාවක් කරුමෙටවත්. ඒක යටත් කෑල්ල බලන්නකො. පරීක්ෂණ පිටපතක් පිළියෙල කරන විට අනුගමනය කළ යුතු පියවර අනුපිළිවෙල. පරීක්ෂණ පියවරක්ද නිල්පතක්ද? පිටපතක්. විභවනතාව මේ කියන එක අපිට ඇවිල්ලා තියෙනවා. අපේ පේපර් පොතේ පිටු අංක 100ට පිටුපසින් තියෙන පිටුවේ බලන්න තියෙනවා එහෙම එකක් ලියලා. ප්‍රශ්නය 16 වෙනි ප්‍රශ්නේ. 100ට එහා. ඔව් 100ට පිටු. ඔව් 16 වෙනි ප්‍රශ්නේ තියෙනව නේද විභවනතාව. දක්ෂ අයගෙන් අදක්ෂ අය වෙන් කිරීම විභවනතාව. කිරීම කොට දැක්වීම කියලා අපි කියනවා. අවුරුද්දේ ප්‍රශ්නයක්ද? චුට්ටකින් 2014 සතියන්තයක. ඒකේ පළවෙනි කොටස මිස්. නෑ මේ මෙතන මේ ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන එක. මේක 2006. ඒක ඉතින් අර ගොඩක් එහා නිසා ඒක කලින් එකක්ද දන්නේ නේද? එහෙනම් ඕන් ඇරියා. ඒක මට හිතෙන හැටියට මට හිතෙන්නේ පරීක්ෂණ වනුවක පහසුතා කියන්නේ විභවනතා කියන්නේ දක්ෂායකින් අදක්ෂාය නෑ අදක්ෂායකින් දක්ෂාය වෙන් කර ගැනීමනේ. එතකොට පහසුතා කියන්නේ දක්ෂ නෑ හැම කෙනාටම ලියන්න පුළුවන්. මේ මගේ හැඟීම හැම කෙනාටම ලියන්න පුළුවන් බව. එතකොට පරීක්ෂණ වනුවක ප්‍රශ්නෙක හැම කෙනාටම ලියන්න පුළුවන් බවයි මේ දක්ෂ අදක්ෂායගෙන් තෝරලා දක්ෂායට විතරක් ලියන්න පුළුවන් කියන එකේ අදහස් කරන්නේ මොකද්ද කියන එක මේකෙන් අහන්න. ප්‍රශ්නයක් හදනකොට ඒ ප්‍රශ්නේ තියෙන හැම කෙනාටම ලියන්න පුළුවන් හැකියාව සහ මේ දක්ෂයාට විතරක් ලියන්න පුළුවන් හැකියාව කියන්නේ මොකද්ද කියලා අහන්න. එකෙන් අදහස් කරන්න. සාධන මට්ටමද එහෙම නැත්නම් වාස්තවික බවද මොකද්ද මේ කියලා අහන්නේ මට හිතෙන හැටියට ඒක අපි දන්නේ නැති හින්දා අරිමු ඕනනම් මම අහලා කියන්නම් පරීක්ෂණ පිටපතක් පිළියෙල කරන විට අනුගමනය කළ යුතු පියවර මොනවාද පරීක්ෂණ පිටපතක් නිල්පත කියන එක නේද මේ නිල්පත නම් ඉගෙනුම් පළ තියෙනවා නම් නිල්පත එහෙම නැත්නම් මතකද පරීක්ෂණ පිටපත පිළිවිතර වගුව සුවිශේෂී අරමුණු වගුව කියලා එකක් දුන්නා මොකද්ද අර විශේෂ ඒකක ඉගෙනුම් පළ සියලුම ඒවා ප්‍රශ්න පත්‍රය තුලින් නිවැරදිව නියෝජනය වෙන විදියට හදනවා කියලා එකක් කිව්වා මතකද ඒකක ගාන මානසික හැකියා මට්ටම දැනුමට කොච්චරද අවබෝධයට භාවිතයට විශ්ලේෂණයට සංශ්ලේෂණයට කියලා අරගෙන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න පත්‍රයට දැනුමින් කොච්චරක් දානවද ඒ ඒකකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ඒ ඒකකෙන් දැනුමින් කොච්චරක් දානවද අවබෝධයෙන් කොච්චරක්ද මේ විදිහට කොච්චරක්ද ඒකක ගන්න එකේ එකෙන් කොච්චරක්ද එකේ දෙකෙන් කොච්චරක්ද එකේ තුනෙන් කොච්චරක්ද දෙකේ දෙකෙන් කොච්චරක්ද ඔය විදිහට ප්‍රශ්න ගන්න හදන එක. විෂය එකක වාගේම ඉගෙනුම් පළ ප්‍රශ්න පත්‍රය තුලින් නිවැරදිව නියෝජනය කරන්න පුළුවන් මෙන්න මේ පරීක්ෂණ පිටපතක් හදන එක. මේක අනුපිළිවෙලට හදන ක්‍රම වගේක් අපිට පරීක්ෂණ නිල්පතක් සැකස් කිරීම දීලා තියෙනවා චන්දදාසගේ නෝට් එකේ. ඔව්. මම මට චුට්ටක් කියනකොට දැන් ඔය පරීක්ෂණ පිටපතක් කියන එක එකයි සාධන පරීක්ෂණය කියන එකයි එකක් වගේද? ඒ කියන්නේ සාධන ඔව්. සාධන පරීක්ෂණයක්ද? ඔව් පරීක්ෂණ පිටපතක් කියන එකයි සාධන පරීක්ෂණය කියන එකයි මට හිතෙන විදිහට පරීක්ෂණ නිල්පත කියන එකයි සුවිශේෂී අරමුණු වගුව කියන එකයි පිළිවිතර වගුව කියන එකයි ඔය සේරම එකක් වෙන්න ඕන. නැත්තම් පරීක්ෂණ පිටපතක් කියන එක අපිට කොහෙවත් වෙන අහුවෙලා නැහැ. හැබැයි සාධන පරීක්ෂණය කියන්නේ නම් එකක්. නිල්පත කියන්නේ නම් එකක්. එහෙමද? මට හිතෙන විදිහට එහෙම නේ තිමිරස. මට හිතෙන විදිහට එහෙමයි. අර ඒකේ මේ අපිට තියෙන සාධන පරීක්ෂණයක් ගොඩනගන එක වෙනම තියෙනවනේ. අපි එදා අර මතකද මේක දවසක් මොකක් හරි ප්‍රශ්නයකට කතා කරේ අපි අර මේ අර භූගෝල විද්‍යාව පාඩම අරගෙන සුවිශේෂණ වගුවක් හදාගත්ත මතකද දන්නේ නැහැ.
අපි අර හැදුවේ. ඒතර ඒක එකක් නේ. මේක එකක්. ඒක වෙන්නේ නැති නේද කෞශල්‍ය මිස්? එහෙමද? ගන්නෑ මටත් හිතෙන විදිහට මාක් කිව්වේ. නෑ පිරික්සුම් ලයිස්තුවක් නේද මෙතන කියන්නේ? පරීක්ෂණ පිටපතක්. පිරික්සුම් ලයිස්තුවක් කියන්නේ නම් අර අපි අර තරා පරිමාණ කරලා අරගත්තේ චර්යාව වඳුනගෙන ඒකට තරා පරිමාණ කරලා ඒකට ප්‍රගණන ලකුණු දාලා ඒක තමයි පිරික්සුම් ලයිස්තුව කියන්නේ. නමුත් අපි ඉගෙන ගත්ත නේව නෙමින් එනකොට තමයි ප්‍රශ්නේ. චන්දදාසගේ අර ආවේදනික ගති ලක්ෂණ වලදී ඒක කියලා තියෙනවා. ඒත් මට අර වගුව හරියට කියන්න බෑ මේක මෙහෙමයි කියලා මේ නම් දන්නේ නැති හින්දා. ඔය මේ පරීක්ෂණ පිටපතක් සාධන පරීක්ෂණ කියන්නේ ඔව් කියන්නලා ටීචර්. පරීක්ෂණ පිටපතක් කියන්නේ ප්‍රශ්න පත්‍රයක්ම නෙමෙයිද සර්? ප්‍රශ්න පත්‍රය කියන එක නෙමෙයිද? අපිට එහෙම එකක් උගන්වලාම නැහැ. ප්‍රශ්න පත්‍රයක් හදනකොට අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග තියෙනවා. විශේෂ තුල ඒ කියන්නේ අර මේකමනේ නිල්පත කියන එකනේ ඒ කියන්නේ. විශේෂයක නියෝජනය වෙන විදියට ඒකද මේ? නැත්තම් ඒක නේද? ප්‍රශ්න පත්‍රය හදන්න పూర్වෙන්නේ පරීක්ෂණ නිල්පතක් හදන්න කියලා කියන්නේ. එහෙම දන්නේ නැහැ ටීචර් මේක දන්නේ නැතුව මට කියන්න දන්නේ නැහැ. ඒ වචනේ මම දන්නවා. මොකද දැන් මෙහෙම දැන් ඕකත් එක්ක මට ඊට කලින් එක ගැනත් මෙහෙම හිතෙනවා. දැන් ඔය මේ ප්‍රශ්න පත්‍රයක් හදනකොට දක්ෂම ළමයාට උපරිම ලකුණු ගන්න ප්‍රශ්න දෙක තුනක් ඇතුළත් වෙන්නත් ඕනේ. බැරිම ළමයාට ලියන්න පුළුවන් විදිහට ප්‍රශ්න පත්‍රය හැදෙන්නත් ඕනේ කියලා එකක් තියෙනවනේ. ඒකද මේ පහසුතා දර්ශකය හා විභවතා දර්ශකය කියන්නේ කියලා හිතනවා. එන්න පුළුවන්. මේක අපිට උගන්වලා නැහැ හැබැයි. හැබැයි මේ පරීක්ෂණ පිටපතට වෙන නමකින් තියෙනවා නම් අරක තමයි ඉතින් මුළු විෂය නිර්දේශය තුලම පේපර් එක යන එක. ඒක කියන්න දන්නේ නැහැ. මම ඒක පොඩ්ඩක් අහන්නම්. ඒක අහන එක හොඳයි කියලා මට හිතෙනවා. out of syllabus ද දන්නේ නැහැ. එතනින් එහාට මේ ප්‍රශ්නේ ඇවිල්ලා නැද්ද අපේ ආමුද්‍රෝ බැලුවේ නැද්ද එතනින් එහාට? අර මේ කවුද අපේ අර නංගි මේ කවුද? ටීචර් සාමාන්‍යයෙන් බලනවා නේද මේවා? බැලුවේ නැද්ද මේ ප්‍රශ්නේ මෙතනින් එහාට කින් තියනවද කියලා පරණ සිලබස් ද දන්නේ. ඒක එතනින් පස්සේ අහුන්නේ නැහැ වාගේ තමයි මතක. කෞෂි මිස්. ඔතයි තත්ති. 3:19යි. 3:19 කොහොමද කාලේ ආම? ඒක තමයි. අපි තව එකක් විතර බලලා නවත්තමුද එහෙනම්? කරගන්න වෙලා නැති වෙයි නේ. අපිට දැන් හෙටත් කොටසක් තියෙනවානේ. හෙට අපි නැවත තියරි කෑල්ලක් එක්ක මැඩම්ගේ අර ප්‍රස්තාරාන්දිනයකට ගියොත් හොඳ නැද්ද? ඒකත් එක්ක ආය යන්න. ඔව් ආයි ප්‍රශ්න බලමු. එහෙම නැත්තම් විභාගේ කිට්ටු කරලා සර්ගේ ගණන් ටික හදන්න තියලා වෙන විෂයක් යනවද මේක ඉවරම කරනවද? අනේ මේක ඉවර කරමු සර්. නැත්තම් කලමු. අපි මේක හෙට නිරෝෂණී මැඩම්ගේ ඉතුරු කොටස කතා කරලා මේක තව ප්‍රශ්න ටිකක් කතා කරමු. ඔව් නිරෝෂණී මැඩම්ගේ එතන තියෙන ප්‍රස්තාර ගැන. ඔව් ඒක ප්‍රස්තාරික නිරූපණයනේ තියෙන්නේ. ඒකෙනුත් ප්‍රශ්න අහලා තියෙනවා. ජනකස ඒක මර ස්ටැට් කොටසත් එක්ක කතා කරා නම් හොඳ නැද්ද? මට එහෙමත් හිතුණා ටීචර්. ඒ ටිකත් එක්ක නේද? ඉතින් මේ මම නොකිය කිව්වේ ස්ටැට් කොටසටත් ටිකක් අඩිය තියමු කියන එක තමයි එතනින් කිව්වේ. ස්ටැට් කොටසේ කොටසක් තමයි. මුල් ටික මම හිතන්නේ ඕන වෙනවා මැඩම්ගේ කොටස කරන්න. අපි ඉතින් ඒක තමයි තියරි කොටසක් එක්ක ප්‍රශ්නයක් එක ස්ටැට් එකේ මුල කොටස පටන් ගත්තා නම් හරි නේද මිස්? ඒක වෙන්නේ නැත. ගාන හදනකොට තමයි තියරි හොයන්න වෙන්නේ. එක සැරයක් කියෝගෙන තිබුණා නම් ටක් ගාලා ගාන බැලුවා ගානේ මොකද්ද වෙන්න ඕන කියලා බොරුවට තියරි කතා කරලා වැඩක් නැහැ නේද? ගණන් හදන්නනේ තියෙන්නේ නේද? පොඩි රිවිෂන් එකක් යන්න වෙයිද මේත් ඒක කොහොමද කරන්නේ කියලා face to face නැතුව
මට එච්චර දැනුමක් නෑ මේක ෂෙයා කර ස්ක්‍රීන් ෂෙයා කරගෙන කරන්න මට තේරෙන්නේ මෙහෙමයි අපි මෙහෙම කරමු මේ අපි ඒකට